right ඇහෙනවා සර්. ඕකේ. right අපි 8 වෙනි ප්‍රශ්නේ නම් කතා කරමු නේ අපි අරගොල්ලෝ එනකන් හරි ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍යයන්ගෙන් ලබාගත් පහත සඳහන් උපුටා ගැනීම වලට අවධානය යොමු කරන්න. දැනට පොලි අනුපාතකයන් ස්ථාවරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහා බැංකුව සෑහීමකට පත් වුවත් චීනයේ පුරා පැතිර යන කොරෝනා වසංගතය පුළුල් ආර්ථික අවදානම් තත්ත්වයක් ඇති කළ හැකියයි ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් ප්‍රධානී මේ ජෙරම් පවල් අඟහරුවාදා නීති සම්පාදකයන්ට අඳුරගැනීමක් කළේ. පරණ එකක් මේක. අදට ගැලපෙන්නේ නැහැ මට හිතෙන්නේ. අපි අදට ගැලපෙන විදිහට ප්‍රශ්න හදාගෙන කතා කරමු. ජනගහනය විපත් වීම සහ ඵලදායීත්වය පහළ බැසීම හමුවේ සංවර්ධිත රටවල් පුරා පොලි අනුපාතයන් පහළ බැස තිබේ. ඉන් අදහස් වන්නේ ඉදිරියේදී ආර්ථිකය ඇතිවන පසුබෑමකදී ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා ඇමරිකානු ෆෙඩරල් ආයතනය විසින් පොලි අනුපාත පහත දැමීමට ඇති හැකියාව ඉතා සීමිත බවයි. ජනගහනයේ වියපත් වීම හා ඵලදායීත්වය පහළ බැසීම හමුවේ සංවර්ධිත රටවල් පුරා පොලි අනුපාතිකයන් පහළ බැස තිබේ. එක ෆැක්ට් එකක්. ඉන් අදහස් වන්නේ ඉදිරියේදී අනාගත ආර්ථිකයේ ඇතිවන පසුබෑමකදී ආර්ථිකය උද්දීපනය කිරීම සඳහා ඇමරිකානු ෆෙඩරල් ආයතනය පොලි අනුපාත පහත දැමීමට ඇති හැකියාව ඉතා සීමිත බවයි. මින් අදහස් වන්නේ ආර්ථිකයේ දුර්වල වන අවස්ථාවක ඒ ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැදගත් වන බව පවල් මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකයේ ශක්තිමත් කාලවලදී රාජ්‍ය අයවැය තත්ත්වය තිරසාර තත්ත්වයට පත් කිරීම මගින් ආර්ථිකයේ දුර්වල වන කාලවලදී ස්ථායීතාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට පහසු වන බව ඔහු ප්‍රකාශ කළේ. ඊට යහපත් තිරසාර රාජ්‍ය අයවැය තත්ත්වයක් දිගු කාලයේදී ආර්ථික වර්ධනයට උපකාරී වන බව ඔහු ප්‍රකාශ කළේය. සුදුසු තැන්වල උදාහරණ සහ කෙටි පැහැදිලි කිරීම සහිතව පහත් සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මෙතනදී අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එකක් තමයි දැන් ආර්ථිකයක් ඕනම වෙලාවක පරිහානියකට පත් වෙනකොට අපි අර rules of thumb වලදී ඉගෙන ගත්තා මේ මොකද කරන්න ඕනේ? සෙන්ට්‍රල් බැංක් එක පැත්තෙන් කරන්න ඕනේ මේ අපි ආර්ථිකයට නැවත නැගිටින්න යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් විදිහට මුදල් ප්‍රතිපත්තිය හසුරුව ගන්න. රයිට්. එතකොට ආර්ථික අවපාතයක් අනාගතයේ එයි කියලා දැනෙනවා නම් හරි. එතකොට සෙන්ට්‍රල් බැංක්ස් කරන්නේ පොලි අනුපාතික අඩු කරලා පහසුකම් දෙන එක මූල්‍ය ආයතන වලට අඩු පිරිවැය යටතේ මහ ජනතාවට ණය දෙන්න. කියන්නේ මුදල් සංසරණය ටිකක් වේගවත් කරන්න. රයිට්. දැන් මේ ලෝක මූල්‍ය අර්බුදය අවස්ථාවේදී දැන් වසංගතය COVID-19 වසංගතය අවස්ථා දෙකේදීම ওই දෙක සිද්ධ වුණා. එතකොට පොලි අනුපාතික බිඳුව ලෙවල් එකටම ආවා. ඊට පස්සේ එතනින් කියවෙන්නේ තවත් එතනින් එහාට මුදල් ප්‍රතිපත්තියේ මේ කරන්න පුළුවන් දේවල් ටික සීමා වෙනවා. පුළුවන් තරම් අඩුවෙන් සල්ලි අච්චු ගහලා ආර්ථිකයට දානවා. පොලි අනුපාතික පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. එතකොට ඒව කරලත් ආර්ථිකයේ නැවත යථා තත්ත්වයට පත් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කොහොමද ඒක වෙන්නේ කියන එකට බලපාන තව දෙයක් තියෙනවා. කොහොමද මේ අමාරු කාලෙදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතකොට ලෝකෙ මේ COVID-19 වසංගතයත් එක්ක වගේම මූල්‍ය අර්බුදයේ වෙලාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් හොඳටම ලිහිල් කරලා මේ ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරන්නේ. හරි. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් රටවල් තිබුණා. දැන් එතකොට වෙන්නේ රාජ්‍යය
වෙනදට වඩා තමන්ගේ වියදම් පාර්ශවය වැඩි කරගන්නවා. මිනිසුන්ට ඍජු සහනාධාර දෙන්න පුළුවන්. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ රැකියාව නැති අය මිලියන 40කටත් වඩා ගානකට අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එකක්. එතකොට ඕස්ට්‍රේලියාව ගත්තොත් හැම පවුලකටම ඒක බලන්න නැතුව මොකොත් මේ ඩොලර් 750 ගානේ වගේ දුන්නා මාස කිහිපෙකට. ඒ කියන්නේ ඒගොල්ලෝ රජයේ අලුතෙන් සෙන්ට්‍රල් බැංකින් සල්ලි ගන්නේ නැතිව රජයත් වියදම් කරා මිනිසුන්ට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින්දී පවල්ගේ ප්‍රකාශ දෙවෙනි එකේ තියෙන්නේ දැන් එහෙම කරන්න පුළුවන් විදියට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපදයක් හැදිලා තියෙනවා. right? දැන් අපි ඒකෙන් කියවෙන්නේ ආර්ථිකයේ හොඳ කාලවලදී ඒ කියන්නේ හොඳට ආර්ථික වර්ධනය වෙන සාමාන්‍ය ආර්ථික තත්ත්වයක් තියෙන මේ පැන්ඩමික් ඒ වගේ අවපාතයක් නොවන කාලයකදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවල තියෙන්න ඕන නිවැරදිව රජයට යම්කිසි ආකාරයක අර වියදම් කරන්නට කියන්නේ රජයට ආර්ථිකයේ අපහසු කාලයේදී වියදම් කරන්නට මුදල් තියෙන්න ඕන. ඒකට අපි කියනවා ෆිස්කල් ස්පේස් කියලා. right? රාජ්‍ය මූල්‍ය අවකාශයක් තියෙන්න ඕන. මේ අමාරු අවස්ථාවලදී රජයේ රාජ්‍ය වැඩිපුර වියදම් කරා. right? ආදායම අඩු වෙන්නේ කොහොමද? right? පෞගේ කාලේ ලංකාව ගත්තත් ලෝකයන් රටවල් ගත්තත් රාජ්‍ය ආදායම හොඳටම අඩු වෙනවා. මොකද ආර්ථික කටයුතු සෑහෙන්න සීමා සහිත වෙලා තියෙනවා. මිනිස්සුන්ට අමාරු වෙන්නේ. ඒ හින්දා තමයි රජයේ ඒ වගේ වෙලාවක මැදිහත් වෙන්නේ. වැඩිපුර වියදම් කරනවා. ඒකට ඒ දෙන්න මේ අපේකට කියනවා ෆිස්කල් ස්ටිමියුලි කියලා. right? මේ තියෙන මේ උත්තේජක රාජ්‍ය මූල්‍ය උත්තේජකවන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි නැවත ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ. පොලි අනුපාතයකින් අඩුම කරලා තියෙනවා. රජයත් අනිත් පැත්තෙන් මොකද කරන්නේ? වැඩිපුර වියදම් කරන්න පෙළඹිලා තියෙනවා. right? ඔය දෙකම එකතු වෙලා තමයි ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවද නැද්ද කියන එක තියෙනවා. right? එතකොට ඔයගොල්ලෝ දැක්කනම් මේ අප්‍රේල් මාසයේ 4 වෙනිදා IMF International Monetary Fund එක ඒගොල්ලෝ හැමදා අවුරුද්දකම අප්‍රේල් මාසෙට ජනවාරි මාසෙට ඔක්තෝබර් වලට රිලීස් කරනවා ඒගොල්ලොන්ගේ ඉදිරි ආර්ථික දැක්ම World Economic Outlook කියලා. right? ඒකෙදි ප්‍රොජෙක්ෂන්ස් එනවා ආර්ථිකයේ මොන විදිහටද වර්ධනය වෙන්නේ කියලා. එතෙන්දී ඒගොල්ලෝ කියනවා දැන් අපි බලාපොරොත්තු වෙන්නේ 2020 දී සමස්ත ලෝකයේ ආර්ථික වර්ධනයත් 3.6කින් විතර සංකෝචනයක් වෙයි. 2021 දී 4ක් විතර යථා තත්ත්වයට පත් වෙයි කියලා. right? ඒක හැම රටවලටම අදාළයි. ඇමරිකා එක්සත් ජනපදයට එහෙම ඒගොල්ලෝ ඔක්තෝබර් මාසයේ පුරවකථනය කරනට වඩා යහපත් විදියට තමයි කියන්නේ හොඳ විදියට තමයි ජනවාරි පුරවකථන තියෙන්නේ ආර්ථික ඉතා ඉක්මනින් යථා තත්ත්වයට. ලංකාව උනත් ගත්තොත් දැන් අපි ගිය අවුරුද්දේ අපි දැක්ක සංචාරන සීමා ඒවා මේ වන්ද හෙම්පිටි මාර්ථික සංකෝචනය වෙලා තිබේ. නමුත් මේ සැරේ කොවිඩ් එක පැත්තක තියෙනවා. මිනිස්සුත් තමන්ගේ සාමාන්‍ය කටයුතු සෑහෙන සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් පවතිනවා. එතකොට ව්‍යාපාරය ඒතර ඩිමාන්ඩ් එක ක්‍රියේට් වෙනානේ මිනිස්සුත් තමන්ගේ අතේ තියෙන මුදල් වලින් නේ ආර්ථික තත්ත්වයක් මත වෙනදට වඩා අඩු වෙන්න පුළුවන්. නමුත් ඉල්ලුමක් මේ ක්‍රියේට් වෙලායි තියෙන්නේ. ආර්ථික තත්ත්වය හිමීට යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නේ. ඒ හින්දා තමයි අපේ තුන්වෙනි කාර්යය හතරවෙනි කාර්යයයි ආර්ථික වර්ධන වේගයේ 1.3 කාර්ය දෙකේදීම 1.3 ගානේ වර්ධනය වුණා. right? එතකොට මේ IMF එක කියන්නේ අපි සෙන්ට්‍රල් බැංක් එකයි රජය කරපු සෙන්ට්‍රල් බැංක් එකයි රජයයි දෙකම කරපු මේ උත්තේජන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල විදියට තමයි මේ ඉක්මනින්ම ලෝකීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින්නේ. ඒගොල්ලෝ කෙතනකදී කියනවා මේ ප්‍රතිපත්ති ලිහිල් කරලා රජයයි සෙන්ට්‍රල් බැංක් එකයි මේ විදිහට ලිහිල් මුදල් ප්‍රතිපත්තියකුයි සෙන්ට්‍රල් බැංක් එකේ පැත්තෙමුත් ඉතා ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකුයි ක්‍රියාත්මක වුණේ නැත්නම් එහෙම 2020 අවුරුද්දේ ලෝක ආර්ථිකයට වෙන හානිය දැනට වෙලා තියෙන හානිය වගේ 3 ගුණයක් විතර වැඩි වෙන්න තිබුණායි කියන. නේද? ඒක නිකන් නම් එකක් හොනේ. කියන්නේ ඒකෙන් හිතා ගන්න පුළුවන් සයිස් එක කොච්චරද කියලා. ලෝක ආර්ථිකයේ
වෙන්න තිබ්බ හානි නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ආර්ථිකයක් හොඳින් ඉස්සරහට යනකොට අර පවල්ගේ දෙවෙනි ප්‍රකාශයෙන් කියවෙන්නේ දැන් ආර්ථිකයක් හොඳින් ක්‍රියාත්මක වෙනකොට රජයේ බදු ගන්න ඕන. ආදායම් වැඩි කර ගන්න ඕන. right? වැඩි. එතකොට මිනිස්සුන්ට මේ රිලටිව්ලි ලොකුවට බලපෑමක් වෙන්නේ නැහැ. Tamanට ආදායමත් වැඩි. ඒ ආදායමේ යම් කොටසක් බදු විදියටත් ගෙවෙනවා. right? එතකොට බිස්නස් උත් එහෙමයි. එතකොට ආර්ථිකය මේ රජයට ලොකුවට ඒ කාලෙදී මොකද වෙන්නේ? වියදම් කරන්න අවශ්‍ය නැහැ. ආයෝජනය කර මේ සාමාන්‍ය පුනරාවර්තන වියදම් ටික කරගෙන ඉන්න පුළුවන්. right? නමුත් ආර්ථිකයක් කඩා වැටෙනකොට පෞද්ගලික අංශයේ අලුතෙන් ආයෝජනය කරලා එක්ස්පැන්ෂන් මේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාර ප්‍රසාරණය කරන්න පෙළඹෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ රජයේ ඉන්න ඕන වැඩිපුර වියදම් කළා අර උත්තේජනය ලබා දෙන්න. ඒක තමයි මේ පවල්ගේ දෙවෙනි ප්‍රකාශයෙන් කියවෙන්නේ. right? සුදුසු තැන්වල උදාහරණ සහ කෙටි පැහැදිලි කිරීම සහිතව පහ සඳහන් පිළිතුරු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැනට පොලි අනුපාතයන් ස්ථාවරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මහා බැංකුවට සෑහීමකට පත්වේ යන ඇමරිකානු ෆෙඩරල් සංචිතය සභාපතිගේ ප්‍රකාශය නුදුරු අනාගතයේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන මුදල් ප්‍රතිපත්තියේ ස්වරූපය පිළිබඳ කුමන ගැවීමක් කරයි. කෙටියෙන් පැහැදිලි කරන්න. අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ප්‍රධාන වශයෙන්ම දෙන දෙයක් තමයි මාකට් එකට ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. ෆෝවර්ඩ් ගයිඩන්ස් කියන්නේ මොකක්ද? ඉදිරි දැක්මක්. මට ඒක සිංහල හොඳම වචනේ තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අපි ඉස්සරහදී මොන වගේ විදියටද හැසිරෙන්නේ කියලා අපි පොඩි සංඥාවක්. අපි අනාගතයේදී අපේ මුදල් ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ දිශානතිය පෙන්වන එකට තමයි ෆෝවර්ඩ් ගයිඩන්ස් කියලා කියන්නේ. ඉදිරි දැක්ම, ඉදිරි අපි ඉදිරියේදී මොනවද කරන්න යන්නේ කියලා. right? ඔයගොල්ලන්ට ගිය සැරේ අපේ මොන්ට්‍රි පොලිසි ප්‍රෙස් රිලීස් එකේ right? මාර්තු මාසේ 21 අපි කිව්වා සෙන්ට්‍රල් බැංක් එක අවධාරණය කරනවා ඉන්නේ වචනේ අරගෙන කියන්න right? ශ්‍රී ලංකා මහා බැංකුව වර්තමාන ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කැපවීම තහවුරු කරයි. මේක තමයි මේ මම ප්‍රෙස් රිලීස් එකේ ලින්ක් එක ඔයගොල්ලන්ට දෙනවා. මේක තමයි මේ ගිය සැරේ කිව්වේ right? මේ පාර මොකද්ද කිව්වේ? අප්‍රේල් මාස 3 වෙනිදා ශ්‍රී ලංකා මහා බැංකුව සියයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යයි. right? මේ ප්‍රෙස් රිලීස් එක තමයි කියවනේ අපි ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මේ ලේටස්ට් ප්‍රෙස් රිලීස් එක හොඳේ. කතාවට නැවත අවධාරණය කරනවා අපි මේ අඩු පොලි අනුපාතිකය තවදුරටත් පවත්වාගෙන යනවා කියලා. එතකොට මොකද ඔයගොල්ලන්ට ගන්න? මේ මෑත කාලයකදී පොලි අනුපාතිකය ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කිරීමේ උත්සාහයක් නැහැ කියන එක කන්ෆර්ම් කරනවා. මොකද සමහර පොලි අනුපාතික වල පුංචි උච්චාවචන පෞද්ගලික කාලේ සිද්ධ වුණා. රාජ්‍ය මේ ගවර්න්මන්ට් සිකියුරිටිස් ගත්තොත් රජයේ ස්වරූපම් පත්වල ගත්තොත් එහෙම බේසිස් පොයින්ට් 30ක විතර වැඩිවීමක් සිද්ධ වුණා. ඒ වගේම කෝල් මාකට් රේට් එකේම කියන්නේ අපේ මොන්ට්‍රී ඉන්ටර්බැංක් මේ අන්තර්බැංකු වෙළඳ පොලි අනුපාතික වල බේසිස් පොයින්ට් 10ක විතර පුංචි වැඩිවීමක් සිද්ධ වුණා. රජයේ ගොඩක් වෙලාවට රජයේ සහ
මේ රජයේ ගල්දෙනු හින්දා සමහරලාට සමහර තැන්වලදී ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තියෙනවා සමහරුන්ට ද්‍රවශීලතා පොඩි හිගයක් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි නමුත් ඒක මාකට් එකේ ඕවරෝල් ස්ටෝරි එකත් එක්ක සමපාත වෙන්නේ නැහැ. රයිට් ඒක ඒ හින්දා තමයි සෙන්ට්‍රල් බැංකුවේ නෑ ඔය පොඩි පොඩි වට එක එක තැන් වල චූටි චූටි පොලි අනුපාතික වල යම්කිසි වැඩිවීමක් සිද්ධ වුණා සමස්තයක් විදියට අපි පොලි අනුපාතිකය ඉස්සරහ කාලයේදී මේ අඩු ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවායි කියන්නේ. රයිට් එතකොට අන්න ඒක ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. හරි ඉදිරි මාර්ගෝපදේශ right. එතකොට අපි කියනවා මේ 2021 අවුරුද්දේ මේ අපි පොලි අනුපාතික අඩු තත්වයක තියාගෙන යනවා. නමුත් කොයිම වෙලාවක හරි හදිසියේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මේ අපිට ප්‍රතිපත්තිය ටර්න් අරවුන්ඩ් කරන්න ඕන වුණොත් ඒක අපි කලින් කියනවා. right ඉඟියක් දෙනවා සාමාන්‍යයෙන්. right ඒක තමයි ක්‍රමය. ඒකට මේ ප්‍රකාශය මොකද්ද තියෙන්නේ? දැනට පොලි අනුපාතික ස්ථාවරය පවත්වා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව සෑහීමකට පත් වේ. ඒ කියන්නේ මේ පොලි අනුපාතිකය ඉස්සරහා කාලයේදී මේ විදිහටම තියාගෙන යනවා. මේකට වඩා අඩු කරයි කියලා අපි හිතන්නේ නෑ වගේ එකක් තමයි මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ. කියන්නේ අනාගතයේ වැඩි කිරීමක් මෑත කාලයකදී සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. right දැනට තියෙන පොලි අනුපාතික ලෙවල් එක ඉදිරි කාලයේදී පවත්වාගෙන යනවා කියන එක තමයි මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ. right මේවට අපි කියනවා forward guidance. ඉදිරි මාර්ගෝපදේශන. right පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්න ආර්ථික උද්දීපනය කිරීම සඳහා පොලි අනුපාතික අඩු කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් ආයතනයට ඇති හැකියාව සීමිතයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපත්තියේ ඵලදායීතාව පිළිබඳ සන්දර්භයේ යටතේ ඔබට පැහැදිලි කළ හැක්කේ කෙසේද? ඒ කියන්නේ දැන් මම කිව්වා පොලි අනුපාතය ඇමරිකා එක්සත් ජනපදයේ දැනට බිඳුවේ තියෙන. හරි 0.2.5 අතර. right කොරිඩෝව තියෙන්නේ. ඒ කියන්නේ බිඳුවේ තමයි යට අපේ තැන්පත් පොලි අනුපාතිකය වගේ තියෙන එක යට ලෙවල් එක තියෙන්නේ බිඳුව. right බිඳුවට වඩා අඩු කරන්න කියන්නේ ඍණ කරන්න ඕන. එතකොට ඍණ පොලි අනුපාතික තියෙන රටවල් තියෙනවා. ජපානය ගත්තොත් ඍණ 0.1යි. මේකෙන් කියවෙන්නේ තව දුරටත් මෙතනින් අඩු ඒක ඍණ පොලි අනුපාතිකයකට යන්න තියෙන ඉඩක් නැහැ. right මේ අඩුම පොලි අනුපාතිකට ආවට පස්සේ එතනින් එහාට පොලිය අඩු කිරීම සම්බන්ධයෙන් අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ගය සීමිතයි. ඒ වගේ වෙලාවක මොකක්ද සෙන්ට්‍රල් බැංක් එකට කරන්න පුළුවන්? සෙන්ට්‍රල් බැංක් එකට ඒ වගේ වෙලාවක කරේ පොලි අනුපාතිකයේ බිඳුවට ආවට පස්සේ ශුන්‍යයට ආවට පස්සේ වැඩි තවත් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕන නම් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕන නම් කරන්නේ අර අපි ඕපන් මාකට් ඔපරේෂන් එකේදී ඉගෙන ගත්තනේ සුරකුම්පත් මිලදී ගනිමින් රජයේ මුදල් අච්චු ගන්න පුළුවන් කියලා. right අන්න ඒකෙන් එහාට ගිහිල්ලා සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්ති අපි ඉගෙන ගත්තේ මුදල් ප්‍රතිපත්ති ගැන ඉගෙන ගනිද්දී අපි අර වත්කම් මිලදී ගැනීම. එතකොට සෙන්ට්‍රල් බැංකුව වෙළඳ පොලෙන් සමහරට වෙන්න පුළුවන් ප්‍රාථමික වෙළඳ පොලෙන් ලෝක මූල්‍ය අර්බුදයේ වෙලාවේ නම් ද්විතීයික වෙළඳ පොලෙන් පැන්ඩමික් එක වෙලාවේ ප්‍රාථමික වෙළඳ පොලෙමුත් සුරකුම්පත් මිලදී ගන්න. එතකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මතක ඇති බැලන්ස් ෂීට් එක දැන් මම කිව්ව එකයි හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එක අපිට ඕන වෙනවා කියලා බැලන්ස් ෂීට් එකේ T එක ගහගත්තොත් අපි වත්කම් මිලදී ගන්නකොට මොකද වෙන්නේ? සෙට් පර්චේස් කරද්දී අපේ ශුද්ධ දේශීය වත්කම හරි ශුද්ධ විදේශ වත්කම හරි වැඩි වෙනවා. රටේ මුදල් සැපයීම වැඩි වෙනවා. අලුතෙන් ද්‍රවශීලතාවල අලුතෙන් මනි print වෙලා තමයි එන්නේ. right එතකොට පොලි අනුපාතික බිඳුවට ආවට පස්සේ මහා බැංකුව තව දුරටත් පොලි අනුපාතික අඩු කරන්න හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ කියන්නේ නෑ මම. හැකියාවක් තියෙනවා ඍණ කරන්න. නමුත් ඍණ කරන්නේ බොහොම ටික දෙයක්. හරි. ඍණ කිරීමේදී අපි ලොකුවට ප්‍රතිලාභ ගන්න නැහැ කියලා තමයි සමහර වෙලාවට කියවෙන්නේ. ඒ හින්දා
ඉනක බිඳුවට ආවට පස්සේ සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්ති වත්කම් මිලදී ගැනීම, ක්‍රෙඩිට් ඊසිං, අපි දැන් මේ සෞභාග්‍ය වගේ ඔය දුන්නේ කෙලින්ම අඩු පොලි අනුපාත කියන යටතේ හඳුනාගත් අයට ණය, ගැරන්ටි, වාණිජ බැංකුවලට මම කියනවා ඔයගොල්ලෝ බය නැතුව අහවල් අයට ණයට දෙන්න. ඒගොල්ලෝ ගෙව්වේ නැත්නම් මම ගැරන්ටි කරනවා. හරි? ගැරන්ටි ක්‍රෙඩිට් ගැරන්ටි එකක් සපයනවා. ඒ වගේ මේ සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදවලට මුදල් ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න සිද්ධ වෙනවා පොලි අනුපාතිකයේ බිඳුවට ආවට පස්සේ. ආර්ථික උද්දීපනය ඇති කිරීම සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපත්තියේ අසමත් වන අවස්ථාවක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒ සම්බන්ධයෙන් දායක විය හැක්කේ කෙසේද? කෙටියෙන් පැහැදිලි කරන්න. රයිට්? මේක දැන් ඉස්සෙල්ලා කියවුනම උද පැහැදිලි කරන්න. දැන් බිඳුවට ඇවිල්ලා පොලි අනුපාතිකයත් අඩුම කරාට පස්සේ දැන් රජයට උනත් එතකොට රාජ්‍ය සුරකුම්පලත් පොලි අනුපාතික බිඳුවට ආසන්න අගයක් නේ තියෙන්නේ. ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ? පොලි අනුපාතික අඩුයි, නමුත් රජයේ ගෙවයි කියන විශ්වාසෙත් තියෙනවා. ඒතර පෞද්ගලික අංශය පවා වැඩි උනන්දුවක් තියෙනවා අඩු පොලි අනුපාතික තියෙන වෙලාවක රජයේ සුරකුම්පත් වලට මොකද යොමු වෙන්න, මොකද රිස්ක් ෆ්‍රී. අපි කියන රජයේ සුරකුම්පත් රිස්ක් ෆ්‍රී ඇසෙට් එකක් විදියට කියන්නේ. මොකද මේ රජය ඩිෆෝල්ට් වෙන්නේ නෑ කියන තැන ඉඳලා. රජය අනිවාර්යෙන් ගෙවනවා මොනවා වුණත් කියන තැන ඉඳලා. දේශීය මුදල් එකකින් තිබ්බොත් ගෙවන්න පුළුවන් කියන තැන ඉඳලා. එතකොට මේ දැන් මුදල් ප්‍රතිපත්ති බිඳුවට ආවට පස්සේ පෞද්ගලික අංශය කොච්චර පොලි අනුපාතික අඩු වුණත් අලුතෙන් ආයෝජනය කරලා නැවත ආර්ථිකය මේ තමන්ගේ බිස්නස් එක ව්‍යාපාරය ලොකුවට ප්‍රසාරණය කරන්න පෙළඹෙන්නේ නැහැ ආර්ථිකය යහපත් තත්ත්වයක ඇවිල්ලා නැත්නම්. හරි? ඒ හින්දා තමයි රජය ඒ වෙලාවට මැදිහත් වෙන්න ඕනේ. කොට රජය අර ආර්ථිකය හොඳ වෙලාවේදී උපයාගත් අවස්ථාවේ රාජ්‍ය ආදායම වැඩි කරලා එහෙම උපයාගත් අවස්ථාව දැන් ඒකේ අනිත් පැත්ත කරන්න වෙලාව. කොට ඒ අර මුදල් පාවිච්චි කරලා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මකව සිද්ධ කරන්න ඕනේ. එතකොට බදු සහන දෙන්න පුළුවන්, බදු අඩු කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඩිරෙක්ට් සහන දෙන්න පුළුවන්. මිනිසුන්ට දැන් ලංකා රුපියල් 5000 දෙන්නේ. හරි. මේ පැන්ඩමික් එක වෙලාවෙත් දුන්නානේ ඔය අවුරුදු හින්දා දැන් ආයෙ දෙනවා කියවනේ හිටයි අනිද්දායිද කොහෙද? රයිට්. ඒ දෙන්නේ අර තුන්දටම ආර්ථික වශයෙන් අපහසුත වෙලා තියෙන අයට යම්කිසි ආකාරයක මේ සහනයක් වෙන්න. ඒගොල්ලෝ එක්ක සල්ලි අරගෙන මොනවද කරන්නේ? කියලා කන්න බොන්න සාමාන්‍ය වියදම් වලට යොදනවා. රයිට්. එතකොට මොකද වෙන්නේ? ආර්ථික අසමත් ආර්ථිකේ සංකෝචනය වෙලා තියෙන වෙලාවක මිනිසුන්ට සල්ලි නැති හින්දා තමන්ගේ සාමාන්‍ය විදිහට පරිභෝජනය කරන්න බැරි වෙන වෙලාවක මූල්‍ය ආධාරයක් ලැබුණට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා අර තමන්ට නොහැකි දේ කරගන්න උත්සාහ කරනවා. එතකොට සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඒ ඉල්ලුම නිර්මාණය වෙන එක විකාශනය වෙන්න ඕන අලුතෙන් රැකියාව උත්පාදනය කරන්න, ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න, නැත්නම් මේ එෆිෂන්සි එක කාර්යක්ෂමතාවය වැඩි කරන්න, අන්න ඒ වගේ. රයිට්. එතකොට හැබැයි ඕක දිගට කරන්න බෑ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. කාටවත් ලංකාවේ රුපියල් 5000 කියන එක දැනෙන්නේ නැහැනේ. රයිට්. උනට 5000 රුපියල් පොඩි වුණාට ලක්ෂ 28කට විතර මේ 5000 ගාන දෙනකොට ඒක ලොකු බිල්ලක්. හොඳේ රටක් විදියට. ඒක ලොකු බිල්ලක්. රයිට්. මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. හොඳේ. එක්කෙනෙකුට 5000 කියන කාරණේ පොඩි වුණාට ඌ ගානකට ඔය වැඩනකොට ආර්ථිකයට ලොකුවට මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. රයිට්. ඉල්ලුමක් නිර්මාණය කරනවා. වෙන රටවලත් ඔක කරා.
කිව්ව $750 ගාන ඇමරිකාවේ මේ ඕස්ට්‍රේලියාවේ දීලා තිබුණා කියලා රයිට්. ඒකට අපි කියනවා හෙලිකොප්ටර් මනි කියලා. මුකුත්ම නැහැ එකපාරම ඔයගොල්ලන්ට මම සල්ලි ටිකක් දුන්නා වගේ රයිට්. කොට අර ආර්ථිකයේ ගොඩක් රටවල් ඔය දේ කරේ හැබැයි අලුතෙන් සල්ලි print කරලා නෙමෙයි. හරි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා. ඒ කියන්නේ රාජ්‍යය තමන් ළඟ තිබුණ සල්ලි එහෙම නැත්නම් අර රජයේ සුරුකුම්පත් නිකුත් කිරීමෙන් වෙළඳපොළෙන් ලබාගත් මුදල් තමයි යොදවන්නේ. ලංකාවේ දෙක වෙනස තමයි අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. අපි අලුතෙන් සල්ලි අච්චු ගහන්න උනා ගොඩක්. මොකද සෙන්ට්‍රල් බැංක් එක තමයි මේ ටිකට පම්ප් කරන්නේ. හරි. එහෙම වුණාම දැනට දැන් ආර්ථිකයේ අවපාතක ඉන්න හින්දා අපිට ගැටලුවක් නෑ. නමුත් ආර්ථිකයෙන් යථා තත්ත්වයටපත් වෙනකොට මේ ක්‍රමයේ දිගට කරගෙන යන්න බෑ. ඒකට මනි print කරන්න වෙනවා. Zimbabwe example එක, Germany example එක create කරන්න උත්සාහයක් වෙන්න පුළුවන්. එහෙනම් පීඩනයේ තියෙන ආර්ථික අවපාතයේ තියෙන වෙලාවේ අපි මේ කරන දේ හරි. නමුත් මේක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට ඒ විදිහට මේ මහ බැංකුවේ සල්ලි වලින් උද්දීපනයේ ආර්ථික උද්දීපනයක් කරන්න බෑ. ඒක පැහැදිලිව දැනගන්න ඕන. රයිට්? ඊළඟ ප්‍රශ්න. මුකුත් අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ඕනේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සාර්වත්‍රික තත්ත්වය ඉහත සඳහන් ප්‍රකාශ වලින් දැක්වෙන ලෝක ආර්ථික තත්ත්වය අතර කුමන සමානකම් ඔබ දකින්නේ? මොකක්ද? පළවෙනිම කාරණය තමයි අපිට මම අර කියපු මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රසාරණාත්මක කරගන්න තරම් ඉතා හොඳ මූල්‍ය අවකාශයක් රජයට නැහැ. එයයි රජය අඛණ්ඩව අයවැය හිගිතා විශාල අයවැය හිගියකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? පළවෙනි කාරණය. 7ක 8ක අයවැය හිගියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රයිට්? පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ශ්‍රී ලංකාව අනිකුත් රටවල් එක්ක බලද්දී අපේ debt to GDP ratio එක ණය දලදේශීය නිෂ්පාදිතයෙන් ඉතා විශාල ප්‍රමාණයක් දැනටම තියෙනවා. right? කියන්නේ කෙනෙක් මෙච්චරක් ණයයි කියලා, හෙට ඉපදෙන ළමයාත් මෙච්චරක් ණයයි කියලා අන්න ඒ වගේ. කොට අපේ දලදේශීය නිෂ්පාදිතයේ ට්‍රිලියන 15යි දැන් වෙනකොට ණයත් ට්‍රිලියන 15ක් විතර තියෙනවා. ලෝකේ රටවල් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් එහෙම දලදේශීය නිෂ්පාදිතයට වඩා රාජ්‍ය ණය වැඩියෙන් තියෙන. නමුත් ඒගොල්ලොන්ගේ රාජ්‍ය ණය තියෙන්නේ තමන්ගේම කරන්සි එකේ. තමන්ගේම මුදලේ වැඩිපුර ප්‍රමාණය. right? අපේ රාජ්‍ය ණය වලින් 45ක් විතර තියෙන්නම මොන ණයද? විදේශ ණය. රටව පිට රටින් ගත්ත මුදල් වලින්. right? එතකොට අපිට ඒක ප්‍රශ්නයක් තියෙනවා විනිමය අනුපාතික. right? ඒ හින්දා අපිට අර රාජ්‍ය මූල්‍ය යහපත් තත්ත්වයටපත් කරන කම් අපිට අමාරුවේ මේ ආදේශි අවස්ථාවක් ආවත් ප්‍රසාරණාත්මක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගන්න. right? රජයේ මුදු ආදායම දැන් තියෙන්නේ දලදේශීය නිෂ්පාදිතයෙන් 2020 අවුරුද්දේ 9%කට ආසන්න. ඉතිහාසයේ අඩුම මේ බදු ආදායම තමයි රාජ්‍ය ආදායම තමයි ගිය අවුරුද්දේ වාර්තා වෙලා තියෙන දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත්. right? එතකොට රජයට ආදායම අඩු වෙලා තියෙන වෙලාවක අඩු අඛණ්ඩව අඩු වෙලා තියෙද්දි අපිට රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණයක් කරගන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට ඒ ඉඩකඩ හදාගත්තට පස්සේ තමයි අර වගේ තත්වයකට වෙනත් ලෝකයේ අනිකුත් රටවල් හා සමාන තත්වයකට අපිට යන්න පුළුවන් වෙන්නේ. right? ඒකට ආර්ථිකයේ හොඳ ත්‍රාලයකදී හොඳ කාලවල වලදී රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය හදාගන්න එක තමයි අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ. ඒක අපි තායිලන්තය ගත්තොත් මලේසියාව ගත්තොත් එහෙම ගලව හදාගෙන තියෙන්නේ. අවස්ථාව තියෙනවා අපේ වගේ රටවල් වලින් අපි ලයිස්තුගත කරොත් එහෙම අපි ගොඩක් යටින් ඉන්නේ ඔය රාජ්‍ය මූල්‍ය අවකාශය අපිට නැති හින්දා. right? බලන්න මේ ප්‍රශ්න නිකන් කියවනකොට මේක එක පිටුවක ප්‍රශ්නයක් වගේ තිබුණාට මේ එච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි මේවා. right? අපිට තේරුම් ගන්න ටිකක් කියවලා දෙතුන් පාරක් කියවලා
හිතපුවාම තේරෙනවා මේක මේ ලොකු ගැටලුවක් නෙමෙයි කියලා රයිට්. ඒ හින්දා මේ ඔයගොල්ලෝ හැම වෙලාවෙම ප්‍රශ්නේ කියවලා මොකද්ද මේ ප්‍රශ්නෙන් අහන්නේ කියන එක මට මේ සැරේ IBC papers බලද්දිත් හිතුනේ මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැහැ කලන ගොඩක් වෙලාවට කට්ටිය. හරි? ඒ හින්දා මේ ඉස්සෙල්ලා දෙතුන් පාරක් ප්‍රශ්න කියවන්න. මොකද්ද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ? ඒකලා නිශ්චිතව ප්‍රශ්නෙට උත්තරය දෙන්න. දැන් ඔයගොල්ලෝ දන්න දේවල් නෙමෙයි. රජයට ලංකාවේ මේ වියදම් කරලා අර හොඳ කාලකදී ආදායම ලබාගෙන එකතු කරගන්න පුළුවන් හැකියාවක් මෙච්චර කාලයකට ඉතිහාස ලැබිලා නැහැ. එතකොට ඉතින් ඊට අමතරව විදේශ වලින් ගොඩක් ණය තියෙනවා. ණය ගෙවන්න ආය විදේශ වලින්ම ණය ගන්නවා. හරි? අපි අපනයන අපි ඩොලර් හම්බ කරන තැනට ආර්ථිකය ගොඩනගා ගත්තට පස්සේ තමයි අපිට අර ප්‍රසාරණයක් දකින්න පුළුවන් ආර්ථිකය. එහෙම නැත්නම් ඔය දැන් ඉන්න විදිහට තමයි ඉන්නේ. හරි නිකන් ග්‍රැජුවල් ග්‍රෝත් එකක් එනවා කොහොමද? හරි. අපි අර වචනෙට කියන්නේ වැස්සයි මේකයි තිබ්බත් අපේ ආර්ථිකයේ 3කින් විතර වර්ධනය වෙනවා. මේ වැස්සයි මේ දායකන්තර වෙළඳ පොලේ තෙල් මිල ගොඩ ලොකුවට වෙනස් වෙන්නේ නැතුවයි තිබුණත් අපේ ආර්ථිකයේ 3කින් විතර ග්‍රෝ වෙයි කියන්නේ. ඒ නැචරල් ග්‍රෝත් එක කොහොමදක් තියෙනවා ලංකාව වගේ රටවල. රයිට්. ඊට අමතරව අර ඉනෝවේටිව් විදියට ග්‍රෝ වෙන්න නම් අපි අනිවාර්යෙන් ඩොලර් හම්බ කරලා රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් හදාගෙන ඉස්සරහට යනවා. එහෙම නැත්නම් ලෝකයේ අනෙක් රටවල් අපි පහු කරගෙන ගොඩක් ඉස්සරහට දැන් ඔය ගිහින් තියෙන වගේ යනවා. රයිට්. ඉන්න බලන්න අපි දෙදස් 19 සැප්තැම්බර් මේ පේපර් එක මම මෙහෙම කරනවා පේන්නේ. මගේ ස්ක්‍රීන් එක පේනවද කාරණා? මම වෙන විදිහකට ඕපන් කරේ මට ෂුවර් නෑ. ඔව් සර්. මේ දැන් ඔයාලට පේන්නේ කාරණා 2018 මාර්ච් එකනේ නේද? මට මෙන්න මේක පේනවද කියන්නේ 2019 සෙප්තැම්බර් එක ඔයගොල්ලන්ට පේනවද? අපි ඉස්සරහ ටික අයින් කළා. ඒතර පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ කරනවා අනිවාර්යෙන් කරන්න ඕනේ. හරි. 19 සෙප්තැම්බර් ජන 1යි මාර්ච් පේපර් 1යි සාමාන්‍යයෙන් මොඩල් පේපර් එකක් විදිහට තමයි ඒක තමයි මේ පේපර්ස් හැදෙන ක්‍රමවේදය. හොඳ ඒ හින්දා අනිවාර්යෙන්ම 19 පේපර්ස් දෙකෙන් එකකුයි 21 ලේටස්ට් අයිඩියා එක ගන්නයි විශේෂයෙන්ම කොවිඩ් එක ගැන කොවිඩ් වලට ලෝකයේ සෙන්ට්‍රල් බැංක්ස් කරේ මොනවද කියන එකයි දැනගත්තම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලකුණු 70ක් විතර ගන්න පුළුවන් පේපර් එකට. හොඳයි. ඒකට ලෑස්ති වෙන්න ඔය කාරණා ටික. පහත් සඳහන් සෑම බහුවන ප්‍රශ්නයක් සඳහාම දී ඇති පිළිතුරු 4 අතරින් වඩාත්ම යෝග්‍ය පිළිතුර සපයන්න. ආයතන වලට තනිවම විද්‍යුත් අංකන මුදල් ඩිජිටල් මනි විවිධාකාරයෙන් හඳුන්වා දිය හැකි වාතාවරණ පවතින ඩිජිටල් මුදල් ක්‍රිප්ටෝකරන්සි භාවිතයට පැමිණීමත් සමග ගෙවීම් සහ පියවීම් සම්බන්ධයෙන් විප්ලවීය වෙනස්කම් දැනටමත් සිදුවෙමින් පවතී. මෙම වෙනස්කම් නිසා ඇතිවිය හැකි වඩාත්ම ගැටලු සහගත ප්‍රශ්න අහන්නේ ගැටලු හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියවන යද්දි ගැටලු කියන එකට අන්ඩර්ලයින් කරගන්න. එතකොට වරදින්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද්ද? මොකක් හරි අපිට චැලෙන්ජ් එකක් තියෙනවා. right?
බලමු. මිනිසුන්ට තමන්ගේ ගෙවීම් පෙවීම් සිදු කිරීමට භාවිතා කළ හැකි ස්පර්ශ කළ හැකි උපකරණයක් නොමැති වේ. ඒක ගැටලුවක්ද? නෑනේ ඔබ්වියස් වැරදි ආන්සර් එකක්. ඔයගොල්ලන්ට සල්ලි අතින් නෑ ඔයගොල්ලෝ දැනටමත් ඔයගොල්ලෝ කාඩ් පාවිච්චි කරනවා මොබයිල් එක පාවිච්චි කරනවා ගෙවන්න. right? ඒ හින්දා එක ප්‍රශ්නයක් නෙමෙයි. මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න සහ කාසි ටංකනය කරන ව්‍යාපාර ආයතන වලට ව්‍යාපාර කටයුතු අඩාල වීමෙන්. ඕක ප්‍රශ්නයක්ද? ලංකාවේ සල්ලි ලෝකේ රටවල් ගොඩකට සල්ලි අච්චු ගහන්නේ ලංකාවේ එක කම්පැනියක්. right? ඒක වැහුවයි කියලා ආර්ථිකයක් කඩා වැටෙන්නෙත් නෑ. ඒගොල්ලෝ කඩා වැටෙන්නෙත් නෑ. right? ප්‍රෙස් එකක් නේ එක ප්‍රෙස් එකක් වැහුවයි කියලා. එහෙම වෙන්නේ නෑනේ. ඒ හින්දා ඒක ඇවිල්ලා obvious මේ වැරදි ආන්සර් එකක්. හතරවෙනි එක මුදල් නිෂ්පාදනය කොට බෙදා හැරීම මගින් උපයන ආදායම් මාර්ගය රජයට අහිමි වීම. නෑනේ සල්ලි අච්චු ගහලා ආදායම් ගන්න ඕන නම් ඒක එක වෙනම ව්‍යාපාරයක්. එහෙම වෙන්නේ නෑ. ඔයගොල්ලෝ දන්නවා සෙන්ට්‍රල් බැංක් එකේ ප්‍රොෆිට් කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්නේ කියලා සෙන්ට්‍රල් බැංකින් වලදී ඉගෙන ගන්නවා. ඒ හින්දා හරි උත්තරය වෙන්නේ C. බලන්නකො මිල ස්ථායීතාව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි මඟ පෙන්වීම ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා අවශ්‍ය ඉදිරි ද්‍රව්‍යශීලතා වෙනස් වීම හා සම්බන්ධ පුරෝකථන සිදු කිරීමට මහ බැංකුව අපොහොසත් වීම. දැන් ඩිජිටල් කරන්සිස් වලින් ගෙවීම් කරලා එතකොට මේ virtually currency print වෙනවා නම් සෙන්ට්‍රල් බැංක් එකට පොඩි challenge එකක් පොඩි ලොකු challenge එකක් තියෙනවා. කොහොමද අපේ රටේ ඇතුලේ මේ මුදල් ප්‍රසාරණය සිද්ධ වෙන්නේ කියලා හඳුනගන්න. right? එතකොට දැනට තියෙන සාම්ප්‍රදායික ක්‍රම වලින් අයින් වෙලා මේ ඩිජිටල් කරන්සිත් මුදල් සපයීම ඇතුළට අරගෙන තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒකට නැත්නම් අපිට හිතා ගන්න බෑ කොයි වගේ මේ දැන් ඔයගොල්ලෝ බලන්නකෝ ක්‍රිප්ටෝ කරන්සි එකේ මම හිතන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක් දැන් මේ දවස්වල ඩොලර් 65000ක් වගේ කියලාද. හරි ලොකු කියලා කොමොඩිටි එකක් වගේ නිකන්. හැබැයි හෙට වෙනකොට 60000ක් විතර වෙන්න පුළුවන්. ඒ වගේ අර මේ අපිට අනාගතයේ මේ මොන විදිහට වෙනස් වෙයි කියලාවත් හිතා ගන්න බැරි විදිහට තමයි දැන් තියෙන ওই ඩිජිටල් කරන්සිස් වැඩ කරන්නේ. ඒ හින්දා ඒ වගේ එකකට ගොඩාක් කට්ටිය පෙළඹුණොත් එහෙම අපිට අනාගතයේ මොන විදිහට මුදල් සම්බන්ධයෙන් හැසිරෙනවද කියන එක පුරෝකථනය කරගන්න ටිකක් අමාරුයි. එතකොට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම චැලෙන්ජින් වෙනවා. right? ඒ හින්දා තමයි C තමයි හරි උත්තරේ වෙන්නේ. ඒක හින්දා තව ගොඩක් ඉස්සරහට ගියාම තමයි ඔකට විසඳුමක් මොකද්ද වෙන්න ඕනේ කියන එක හොයාගන්න වෙන්නේ. දැනට මේ එකයි ලෝකේ කොහෙවත් මහ බැංකුව මේ ඩිජිටල් කරන්සිස් වලින් දැන් සමහර තියෙනවා මහ බැංකුව විසින්ම නියුක්ත කරන ඩිජිටල් කරන්සි. right? එතකොට ඒවා ඒ තමන්ගේ මේ කන්ට්‍රෝල් එක යටතේ තියාගෙන ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි දැනට. දෙවෙනි ප්‍රශ්නය ආර්ථික කටයුතු පහසු කරලීම සඳහා මූල්‍ය ආයතන විසින් අතිරික්ත මුදල් ඇති ඒකක වලින් හිඟ මුදල් ඇති ඒකක වෙත සම්පත් සංචලනය කිරීමේ ක්‍රියාවලිය මූල්‍ය අතරමැදි කරන එක. ඒක ඔයගොල්ලෝ කරන එක දැන් ලෙස හැඳින්වෙන්නේ. ආර්ථික ඒකක මෙම ක්‍රියාවලිය ආර්ථික ඒකක මේ ක්‍රියාවලියෙන් ඉවත් වීම මූල්‍ය අතරමැදිකරණය අඩාල වීම ලෙස හැඳින්වෙනවා. මෙම මූල්‍ය අතරමැදිකරණය අඩාල වීමට වැඩියෙන්ම බලපාන ඒ කියන්නේ ඔගොල්ලෝ කරන කාර්ය බැංකුව වලදී කරන කාර්ය අකාර්යක්ෂම වෙන්න එහෙම නැත්නම් අඩාල වෙන්න බලපාන සාධකය. හොඳට ඒකට අන්ඩර්ලයින් කරගන්න. අඩාල වෙන්න බලපාන සාධකය. මූල්‍ය වෙළඳපොළවල ශීඝ්‍ර වර්ධනයත් සමග ඍජු මූල්‍යකරණය පුළුල් වීම. මොකද්ද ඍජු මූල්‍යකරණය කියලා කියන්නේ? මුදල් හිග පාර්ශවයට අතිරික්ත පාර්ශවයෙන් කෙලින්ම මුදල් ගලා යෑමේ ක්‍රියාවලිය. එතකොට පොලි මුදලාලි ගමේ තමන්ගේ සල්ලි තමයි ණයට දෙන්නේ. අන්න අතිරික්ත කෙනාගෙන් හිග කෙනාට යනවා. එතකොට ඩිබෙන්චර්ස් අලුතින් ඉෂුව කරනකොට ඒගොල්ලෝ තමන්ට මුදල් හිග අයගෙන් හිගකම හින්දා තමයි ඉෂුව කරන්නේ කැපිටල් එක හරිය දාගන්න. එතකොට අර අතිරික්ත තියෙන කෙනාගෙන් කෙලින්ම තමයි එතෙන්ට එන්නේ. අතරමැදියෙක් නැහැ. ඒක අපි කියනවා ඍජු මූල්‍යකරණය කියලා.
වාණිජ බැංකුව ඔයගොල්ලෝ මොනවද කරන්නේ? ඔයගොල්ලෝ කරන්නේ වක්‍ර මූල්‍යකරණය. ඒ කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ මහ ජනතාවට අතිරික්තව තියෙන මුදල් තැන්පතු විදිහට බාර ගන්නවා. හරි? ඩිපොසිටර්ස්ලා ටිකක් වෙනම ඉන්නවා. ඒ අයගෙම තව කොටසක් ඉන්නවා බරෝවර්ස්ලා කියලා. ණයට ගන්න අය ටික. ඒගොල්ලෝ අර ඔයගොල්ලෝ ඩිපොසිටර්ස්ලාගෙන් එකතු කරගත්ත මුදල් ණයට දෙනවා. මුදල් හිග ගෙවල් හදා ගන්න, කාර් එක වාහන ගන්න. හරි? මේ ආයෝජන ඉදම මොකද ඇග්‍රිකල්චර් හරි මේ ව්‍යාපාරය හරි පුළුල් කරගන්න අවශ්‍ය මූල්‍ය ආධාරය ඔයගොල්ලෝ දෙන්නේ අර ඩිපොසිටර්ස්ලාගේ සල්ලි පාවිච්චි කරන්න. රයිට්? එතකොට ඔයගොල්ලෝ කරන්නේ ඩිපොසිටර්ස්ලා ඔයගොල්ලෝ ළඟ තැන්පත් කර මුදල් ඔයගොල්ලෝ ඒව අරගෙන ණයට බරෝවර්ස්ලාට දෙන එක. ඔයගොල්ලෝ අතරමැදි කරන්නේ. ඒකට අපි කියනවා වක්‍ර මූල්‍යකරණයක් කියලා. රයිට්? ඔක දෙක වෙනම අඳුරා ගන්න තියෙනවා. එතකොට ඍජු මූල්‍යකරණය පුළුල් වෙනකොට මූල්‍ය අතරමැදිකරණය අඩාල වීමක් සිද්ධ වෙනවද? නෑ නේද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරියට මේ තවදුරටත් මේ මූල්‍ය අපි සහාය දෙන එක ෆයිනෑන්ෂල් ක්‍රියාවලියට අතරමැදිකරණයෙන් සහාය වෙනවා මිසක හානියක් වෙන්නේ නැහැ. මූල්‍ය ක්‍රමය පිළිබඳ අපි D උත්තරය C එක බලමු. මූල්‍ය අතරමැදි ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් වීමයි. ඔයගොල්ලෝ ඩිරෙක්ටර් බෝඩ් එක දිහා බලලා ඔය නන් බැංක් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් වල නම් දැන් නම් වලින් සමහරව අප්‍රසිද්ධියක් උසුරලා තියෙන හින්දා ඩිරෙක්ටර් බෝඩ් එකේ මෙයා ඉන්නවා කියපුවාම නොදී ඉන්න පුළුවන්. නමුත් ජෙනරලි ඔයගොල්ලෝ බැංකුවකට ගිහිල්ලා සමලියම්පත් කරන්නේ ABC කියන බැංකුවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ කවුද කියලා අහලා නෙමෙයි නේ. ඒක හොඳට ෆන්ක්ෂන් වෙනවා නම් ඔයගොල්ලෝ හිතනවා ඩිරෙක්ටර් බෝඩ් එකත් හොඳට තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියන එක. right? ඒ හින්දා C කියන උත්තරයත් obviously මේ වැරදි උත්තරය. ආර්ථිකයේ මූර්ත අංශය පුළුල් වීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වැඩ කරන ඒවා. මූර්ත අංශය කියන්නේ එතකොට කෘෂිකර්මය වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්, කාර්මික හරි ආර්ථිකයේ ගොඩනැගෙන ක්‍රියාවලිය. ඒක වර්ධනය වෙනකොට මූල්‍යකරණය අඩාල වෙනවද? නෑ, ඒකත් සපෝටිව් ෆැක්ට් එකක් නේ. ආර්ථිකය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට වැඩිපුර තැන්පතු කරවල ලැබෙනවා. වැඩිපුර ණය ගන්න අය ඉන්නවා. රයිට්? මූල්‍ය අතරමැදිකරණය තවත් ප්‍රසාරණයක් වෙන්නේ නේ. ආර්ථිකය ප්‍රසාරණය වෙනකොට. එතකොට හරි උත්තරය වෙන්නේ B. මූල්‍ය ක්‍රමය පිළිබඳ මිනිසුන් තුළ ඇති විශ්වාසය පළුදු වන ආකාරයට මූල්‍ය අතරමැදි ආයතන මූල්‍ය කළමනාකරණය දුර්වල වීම. බැංකුවක් හරි නන් බැංක් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකක් හරි ඒගොල්ලෝ හානිදායක විදිහට නම් වැඩ කරන එක දෙකක් කඩාගෙන වැටුනොත් එහෙම මහ ජනතාවට අවිශ්වාසයක් ගොඩනගෙනවා ඒ අදාළ මූල්‍ය ආයතන පිළිබඳ. එතකොට ඒක පොදුවේ සමස්තයක් විදිහට ලෝකයේ අනෙක් මේ රටේ තියෙන අනෙකුත් මූල්‍ය ආයතන පිළිබඳව හිතන්න ගත්තොත් එහෙම මිනිස්සු අර මූල්‍ය ආයතන වල ගෙනල්ලා තැන්පත් කරන එක හිග වෙන අඩු වෙනවා. හරි? අන්න එතකොට මූල්‍ය අතරමැදිකරණය අඩාල වෙන්න එක බලපානවා. තුන්වෙනි ප්‍රශ්නය. මුදල් ගුණකය, මනි මල්ටිප්ලයර් සහ ණය ගුණකය, ක්‍රෙඩිට් මල්ටිප්ලයර් යන වාණිජ බැංකු පද්ධතිය මගින් මහ ජනතාවගේ සම්බන්ධතාවය ඇතිව ආර්ථිකයේ මුදල් සැපයීමට හෙවත් ද්‍රව්‍යශීලතාවයට බලපෑම් කරන ක්‍රියාවලිය සම්බන්ධ එකිනෙකින් වෙනස් කොට ගන්නා ඇති පද දෙකක් වේ. එම ක්‍රියාවලිය මන්දගාමී වීමට බලපෑ හැකි සාධක. මන්දගාමී වෙන්න මනි මල්ටිප්ලයර් එකයි ක්‍රෙඩිට් ක්‍රියේෂන් එක ක්‍රෙඩිට් මල්ටිප්ලයර් එකයි අඩු වෙන්න බලපාන සාධක. මනි මල්ටිප්ලයර් කොහොමද ගත්තේ? රිසර්ව් මනි බ්‍රෝඩ් මුදල් සැපයීමයි රිසර්ව් මනි අතර තියෙන සම්බන්ධය නේ. සංචිත මුදල් අපි රටේ තියෙන සමස්ත මුදල් තොගය සංචිත මුදල් වලින් බෙදුවම හම්බ වෙනවා අපිට මුදල් ගුණකය මනි මල්ටිප්ලයර්. රයිට්? මනි මල්ටිප්ලයර්. මතකයි නේද? divided by reserve money.
M2B ලා වැඩි නේද? divided by reserve සංචිත මුදල් මේක තමයි money multiplier. එතකොට credit multiplier එක වෙන්නේ එකයට SRR. ඒක තමයි credit multiplier. එකයට SRR යි. එතකොට ප්‍රශ්න අහන්නේ බලමු ප්‍රශ්නට ආයම. වාණිජ්‍ය බැංකුවක් අතිරික්ත සංචිත පවත්වා ගැනීමට පෙළඹවිය හැකි ආකාරයට බැංකු ක්‍රමය තුළ මූල්‍ය ආතතියක් ස්ට්‍රෙස් ඇතිවීම. ව්‍යාපාරික බැංකු හොඳට කියව ගන්න දෙපැත්තට බලපාන්නේ මේ සාධක දෙක. හොඳයි. වාණිජ්‍ය බැංකුවක් අතිරික්ත සංචිත කියන්නේ මොනවාද? තියාගන්න මහ බැංකුවේ තියාගන්න ඕනටත් වඩා වැඩියෙන් ගෙනල්ලා මහ බැංකුවේ සම්පත්තු කරන්න. 2% තියාගන්න ඕන වෙනුවට 5% තියාගන්න ඕන. ඉලක්කම් වලින් දාගන්න ඕනට. ඒතකොට ලේසි. හරි. දැන් SRR එක මෙතෙන්දී 2% තිබ්බේ කියලා හිතන්න. 2% තියෙනකොට බැංකුව ඇවිල්ලා 5% තැන්පත් කරනවා. දැන් money multiplier එකට මොකද වෙන්නේ? රිද්මා මම කවන්නේ නම් කියලා කිව්වට SRR එක 2යි තියාගන්න ඕනේ කලන 2ක් තියාගන්න ඕන වෙනුවට ඒගොල්ලෝ 2ක් කියන්නේ බිලියන 50ක් කියලා හිතන්නකෝ 2ක් කියන්නේ බිලියන 50 ඒගොල්ලෝ 4ක් තියාගන්නවා බිලියන 100ක් දැන් මොකද වෙන්නේ money multiplier එකට අඩු වෙනවා money multiplier එක අඩු වෙනවා මුදල් ක්‍රියේට් මේ අලුතෙන් නිර්මාණය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා ඇයි ඒගොල්ලෝ කරන්නේ මොකක් හරි ඒගොල්ලන්ට අවිනිශ්චිතතාවයක් තියෙන හින්දා වැඩිපුර ගෙනල්ලා තැන්පත් කරනවා. money multiplier එක අඩු වෙනවා. right? ව්‍යාපාරික විශ්වාසය business confidence අඩාල වීම නිසා ණය සඳහා පවතින ඉල්ලුම අඩු වීම. ණය සඳහා පවතින ඉල්ලුම අඩු. දැන් SRR එක දෙකක් වුණත් කීය වුණත් මිනිස්සු දැන් මේ money creation එකේදී අපි ඉගෙන ගත්තේ මොකක්ද? තැන්පතු යනවා තැන්පතු ණය විදිහට අපවසරක් ඉල්ලනවා. අපි ඒක ඉගෙන ගත්ත සාධක අපි එන තැන්පතු ණය විදිහට යන මුදල් එහෙම් පිටින්ම තැන්පතු විදිහට එනවා. ණය වලටත් ඒ විදිහටම ඉල්ලුමක් තියෙනවා කියන්නේ. ඒකට ණය වලට මිනිසුන්ගෙන් ඉල්ලුමක් නැති වුණොත් මොකද වෙන්නේ? මුදල් ප්‍රසාරණය අඩු වෙන්න බලපාන්නේ නේ. ණය තමයි තැන්පතු විදිහට ආයතනයක් ගලහගෙන එන්නේ. එතකොට ඒකත් බලපාන්නේ මුදල් මුදල් මැවීමේ හැකියාව අඩු කරන්න. චෙක්පත් වැනි මූල්‍ය උපකරණ භාවිතයට වඩා නෝට්ටු සහ කාසි භාවිතයට මිනිසුන් වැඩියෙන් යොමු වීම. ඒ කියන්නේ hard cash පාවිච්චි කරනවා අනිකුත් මේ මුදල් වෙනුවට. එතකොට මොකද වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. කොහොමද ඒක බලපාන්නේ money multiplier එකට? වැරදුනාට කමන්නේ නැහැ. තාමත් ඔයගලට අමතක ඇති සමහර ඒවා අපි මුලින් ඉගෙන ගත්ත ඒවා. ඉෂාක් ඔව් කියන්න. වාණිජ්‍ය බැංකු මුදල් මවන්නේ ඉල්ලුම් තැන්පතු පදනම් කරගෙන එතකොට චෙක්පත් අතේන්න තියෙනකොට මේ ඉල්ලුම් තැන්පතු ගනුදෙනු වෙන්නේ නැති වෙනකොට මුදල් ගුණකේ මේ මුදල් මැවීම කියන එක වෙන්නේ නැහැ. හරියට හරි. ඔක තව විදිහකින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කාසියා නෝට්ටු දැන් ඔයගොල්ලෝ මේ දවස්වල බලන්නකෝ දැන් ඊයේ මම ඔය මේ මං ගියා නාරම්මල පැත්තේ රයිට් හොඳටම ට්‍රැෆික් නේ මේ දවස්වල පාර කැන්ඩි රෝඩ් එක හොඳටම ට්‍රැෆික් නුවර ගියේ මේ කොම්නාගල පැත්තෙන් නුවර ගිහින් ආවේ රයිට් එතකොට මං ওই නාරම්මල පැත්තේ මේ නවත්තලා මේ ඩේටා කේබල් එකක් ගන්න පොඩ්ඩක් ඔය හිටියා charge එක අමතක වෙලා ගිහිල්ලා රයිට් බැංකු 3-4ක් තියෙනවානේ අර හන්දියේ right
පොලිම ඉන්නවා සෑහෙන්න තිබ්බා right කොට දෙනියාවයි ඔය පැත්ත දිගටම වගේ ලොකුවට පොලිම හරි ATM එකේ 5ක් 6ක් ඉන්නවා right මොකද්ද වෙන්නේ එතකොට මිනිස්සු තමන්ගේ තියෙන තැන්පතු ටික රුපියල් බවට hard cash වලට කරගෙන තමයි ඊට පස්සේ ගනුදෙනු කරන්න. දැන් අවුරුදු කාලේ ඔයගොල්ලෝ දකිනවා සාමාන්‍යයෙන් මේ සැරේ වෙනදා තරම් නෑ අවුරුද්දට බිලියන 100කට එහා ගිය මුදල් ප්‍රමාණයක් මාර්තු මාසේ පළවෙනිදා ඉඳන් අප්‍රේල් 14 වෙනකන් නිකුත් වෙනවා. එතකොට ඒ සල්ලි වල කාසි හා නෝට්ටු තොගේ වැඩි වෙනකොට මොකද්ද වැඩි වෙන්නේ අතට? මේ සංචිත මුදල් ප්‍රමාණය මෙතනින් වැඩි වෙනවා. සංචිත මුදල් වගකීම් පැත්තෙන් අපි ගත්තේ මොනවද කියලාද? වාණිජ බැංකුව අපි ළඟ තියන යන තැන්පතු ටිකයි සංචිත මුදල් කාසි හා නෝට්ටුයි එකතු වුණාම තමයි සංචිත මුදල් හැදෙන්නේ. එතකොට කාසි හා නෝට්ටු බිලියන 100කින් විතර වැඩි වෙන කාලෙක හිතන්න. එතකොට මනි මල්ටිප්ලයර් එකට මොකද වෙන්නේ? අඩු වෙනවා. කාසි හා නෝට්ටු මුදල් මැවීමේ ක්‍රියාවලිය අර කලණ කියෝ වගේ නිර්මාණය වෙන්නේ තැන්පතුත් එක්ක. කාසි හා නෝට්ටුත් එක්ක නෙමෙයි. හරි? අපි මුදලට ඒකෙන් සමහරලාට එකපාරම හිතෙනවා ලාවට නෑ එහෙම වෙන්න බෑනේ ඉකොනොමි එක මේ වැඩි වෙනවනේ ප්‍රසාරණයක් සිද්ධ වෙනවනේ කාසි හා නෝට්ටු අරගෙන ගිහින් මම කාසි හා නෝට්ටු වලින් ගනුදෙනු කරනවානේ ආර්ථිකය අලුතෙන් නිර්මාණය කරනවානේ ඉල්ලුමක් කියලා. පළවෙනි එක හරි. ඊට පස්සේ එයා තැන්පතුවක් විදිහට අය ඇවිල්ලා කාසි ටික බැංකු පද්ධතියට ඇවිල්ලා ආය ගනුදෙනුවක් වුණොත් තමයි ඊළඟ මනි ක්‍රියේෂන් එකක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අර බිලියන 100ක් විද්‍රෝ වෙලා ගිහිල්ලා ඒ 100 එක එක්කෙනා අතේ යනකොට ගනුදෙනු රට ඇතුලේ වෙනස් වුණාට ගනුදෙනු කරන ප්‍රමාණය වෙනස් වුණාට අලුතින් මුදල් ක්‍රියේට් වෙවි ගනුදෙනු ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි සංචිත මුදල් වැඩි වෙනවා කාසි හා නෝට්ටු වැඩි වීම. එතකොට මනි මල්ටිප්ලයර් එක ඒ වෙලාවේ අඩු වෙනවා. right මනි මල්ටිප්ලයර් එක අඩු වෙනවා. මනි ක්‍රියේට් කිරීමේ හැකියාව වාණිජ බැංකු වලට අඩු වෙනවා මුදල් විදිහටම විද්‍රෝ වෙලා යනවා. හැබැයි ඔය ගන්න ණය හැර මේ මුදල් විද්‍රෝ කරන්නේ නැතුව බැංකු පද්ධතියෙන්ම ඔයගොල්ලෝ මුදල් තව ඊළඟ ගනුදෙනුවට තවත් එක්කට පාවිච්චි කරනවා නම් බැංකු ක්‍රමය හරහාම එතකොට ඒකින් බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ ඍණාත්මකව right ප්‍රසාරණය තවදුරටත් සිද්ධ වෙනවා. එතකොට මේකේ හරි උත්තරය වෙන්නේ ඉහත සඳහන් සියල්ලම මේ තුනම මේ මුදල් ප්‍රසාරණය අඩු කරන්න ක්‍රෙඩිට් මනි මල්ටිප්ලයර් එකයි ක්‍රෙඩිට් මල්ටිප්ලයර් එකයි අඩු කරන්න තමයි මේ කාරණා තුනම බලපාන්නේ. right එතකොට ප්‍රශ්න තියෙනවා නම් අහන්න උදේ පොඩ්ඩක් එකට පැවතිය නොහැකි ත්‍රිත්‍ය ඉම්පොසිබල් ට්‍රිනිටි අපි එදා ඉගෙන ගත්තා. යනු මහ බැංකුවක තම අභිමතයේ පරිදි ස්වාධීනව මුදල් ප්‍රතිපත්තියේ ක්‍රියාවල නැංවීමට අපොහොසත් වන වාතාවරණයක් පිළිබඳ දැක්වෙන ප්‍රකාශයකි. මට මේක සම්පූර්ණයෙන්ම 100% එකඟ වෙන්න බෑ. ඉම්පොසිබල් ට්‍රිනිටි කාරණා තුනක් සම්බන්ධයෙන් තියෙනවා. නේ තුනක්ම කවර කරන්න බෑ. අපි ඉන්ඩිපෙන්ඩන්ට් මුදල් ප්‍රතිපත්තියේ ස්වාධීනව කරන්න බෑ කියන එක ඉම්පොසිබල් ට්‍රිනිටි එකකින් කියන්නේ. හරි? අර දෙකත් එක්ක දෙකම කරන ගමන් මේක කරන්න බෑ. එකක් හරි එකක් කැප කරන්න ඕනේ කියන එකක් තමයි කියවෙන්නේ. හොඳේ. ඔයගොල්ලෝ මතකයිනේ? ගිය සතියේ තිස්සේ සතිය අපි ටියුට් එකේ තිබුණා. හොඳේ. එවැනි වාතාවරණයක් ඇතිවීමට හේතු විය හැකි වන්නේ. මහ බැංකුවට අපි හිතමු දැන් කෙලින්ම ප්‍රශ්නේ අහන්නේ ස්වාධීන මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථාවක් නේ. ඒකට බැරි වෙන්න ඕනේ අර දෙකම ක්‍රියාත්මක. අනිත් දෙක මොනවාද? ඉම්පොසිබල් මේ අපි මේ තිබුණා. ඉම්පොසිබල් ට්‍රිනිටි එකේ. ස්වාධීන මුදල් ප්‍රතිපත්තියකුයි ස්ථාවර විනිමය අනුපාතිකයක් සහ කැපිටල් account එක ඕපන්. කැපිටල් මොබිලිටි. ප්‍රාග්ධනය රට ඇතුළෙන් එළියට යන්නයි රට ඇතුළට එන්නයි නිදහසේ පුළුවන් කියන කාරණය. right? ප්‍රශ්නය අහනවා ජාතික ආර්ථික සීමාවන් ඉක්මවා නිදහසේ ප්‍රාග්ධන සංචලනය වීමට ඇති හැකි වාතාවරණයක් ඇති කිරීම. right? මේක එක සාධකයක්. හරි? රට ඇතුළට ඩොලර් එනවා ඩොලර් එකත් එක්ක රට ඇතුළට ඩොලර් එනවා ඩොලර් එනකොට අපි ඩොලර් එක
ඇප්‍රීෂিয়েට් වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒක අපිට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බෑ. රට ඇතුළට මුදල් ගොඩක් ගලාගෙන එනකොට රුපියල අධි ප්‍රමාණය වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ රුපියල. දේශීය මුදලේ විදේශයගේ අසාමාන්‍ය ලෙස උච්ච අවචනය වැළැක්වීම සඳහා මහා බැංකුව විදේශ විනිමය ගනුදෙනු සිදුවන දේශීය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙනවා. ඒක තමයි අරකින් පස්සේ සිද්ධ වෙන්නේ. ඩොලර් රට ඇතුළට ආවට පස්සේ අපි විනිමය අනුපාතිකය අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා. අධි ප්‍රමාණය වෙන්නේ. රටින් ඩොලර් එළියට යන වෙලාවට බලපෑමක් වෙනවා අව ප්‍රමාණය. ඔය වෙලාවට මහා බැංකුව මැදිහත් වෙනවා නම් එතකොට අපිට ස්වාධීනව අර කැපිටල් account එක ඕපන් කරගෙන තියාගෙන ගමන් විදේශ විනිමය අනුපාතිකයත් ස්ථාවර තත්ත්වයක තියාගන්නව නම් අපිට බෑ ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. රයිට්? ඒක හරි. තුන්වෙනි උත්තරේ කියනවා විදේශී සංචිත වැඩි කර ගැනීම සඳහා මහා බැංකුව දේශීය වෙළඳපොලෙන් විදේශ විනිමය මිලදී ගැනීම. කොට විදේශ විනිමය වෙළඳපොලෙන් ගන්නකොට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ බැලන්ස් ෂීට් එකේ මතකයි. අපි අලුතෙන් රුපියල් print කරන්න වෙනවා. එතකොට අපේ අරමුණ විදිහට විදේශ විනිමය මුදල් වැඩි සංචිත වැඩි කර ගැනීම අරමුණක් විදිහට ක්‍රියාත්මක කරනකොට ස්ථාවර විනිමය අනුපාතිකයක් තියාගෙන මොකද එතකොට අපිට බෑ ස්වාධීනව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. එතකොට හරි උත්තරේ වෙන්නේ මේ ප්‍රශ්නේ ලියලා තියෙන විදිහට 4 ඊයත සඳහන් සියල්ලම වේ. right? මේ ප්‍රශ්නේ පැහැදිලි නැති එක තරම් තමයි අපි ස්ථාවර විදේශ විනිමය අනුපාතිකෝ තියාගෙන යනින් ගමන් ස්වාධීනව කරන්න බැරි කියන එක තමයි එන්න ඕනේ. පැහැදිලි නේද? පස්වෙනි ප්‍රශ්නය නිත්‍ය තැන්පතු පහසුකම. ස්ටඩි ඩිපොසිට් ෆැසිලිටි සහ නිත්‍ය ණය ගැනීමේ පහසුකම. ස්ටඩි ලෙන්ඩින් ෆැසිලිටි. සැපීම මගින් ශ්‍රී ලංකා මහා බැංකුව පොලි අනුපාතික කොරිඩෝවක් පවත්වාගෙන යයි. මෙම පහසුකම් සැපීම මගින් ශ්‍රී ලංකා මහා බැංකුව අරමුණු දෙකක් ඉටු කර ගැනීම අපේක්ෂා කරයි. එම අරමුණු දෙක වන්නේ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය. අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කරන්නේ නැහැ. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යනවා. එතකොට ඒක පළවෙනි කොටස හරි වුණාට දෙවෙනි කොටස වැරදි. මිල ස්ථායීතාවය සහ විනිමය අනුපාතිකය. ඒකට ඒකෙත් පළවෙනි කොටස හරි දෙවෙනි කොටස වැරදි. හතරවෙනි උත්තරේ ලාභ උපරිම කර ගැනීම සඳහා වාණිජ්‍ය බැංකුවලට මහා බැංකුවෙන් ණය ලබා ගැනීමට අවකාශ සැලසීම. අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ වාණිජ්‍ය බැංකුවලට ලාභ උපරිම කරන්න. අපි ක්‍රියාත්මක කරන්නේ මිල ස්ථායීතාවය ලබා ගැනීම වෙනුවෙන්. එතකොට හරි උත්තරේ වෙන්න ඕනේ C කියන එක. වාණිජ්‍ය බැංකුවලට කෙටි කාලීන ද්‍රව්‍යශීලතාවයේ කළමනාකරණය කර ගැනීමට සහ වෙළඳ පොළවල උච්චාවචනය අවම කර ගැනීමට තමයි අපි මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රියාත්මක කරන්නේ. ඒ හරහා තමයි මිල ස්ථායීතාවයට අපි බලපෑම් කරන්නේ. එතකොට කෙටි කාලීන අරමුණු තමයි මෙතෙන්දී කතා කරලා තියෙන්නේ. හරි උත්තරේ වෙන්නේ C. පැහැදිලි නේද? අපි කතා කරලා තියෙන දේවල් මේ ඊට කලින්. හොඳයි. හයවෙනි එක ආර්ථික සහ මිල ස්ථායීතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ඇති කිරීම ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන වගකීමක් වේ. ඊට අමතරව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නියෝජිත කාර්යයන් අපි ඉගෙන ගත්තා සෙන්ට්‍රල් බැංකින් එකේදී මුල්ම කාලේ ක්ලාස් එකේ. නියෝජිත කාර්යයන් කිහිපයක් නෙවෙයි. මොනවද නියෝජිත කාර්යයන් කියලා අපි ඉගෙන ගත්තේ? මතකද? පහත සඳහන් කාර්යයන් අතරින් නියෝජිත කාර්යයක් නොවන්නේ කුමක්ද? සේවක අර්ථසාධක අරමුදල මහා බැංකුවේ නියෝජිත කාර්යයක්. රජය වෙනුවෙන් අපි ඒ දේ කරන්නේ. හරි? රජයේ ණය වැටසටහනට රාජ්‍ය ණය කළමනාකරණය කිරීම. අපි පබ්ලික් ඩෙට් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. රාජ්‍ය ණය කළමනාකරණය කිරීම. රජයට අවශ්‍ය ණය අවම පිරිවයක් යටතේ හොයලා දෙන්නයි රාජ්‍ය ණය සේවාකරණය කිරීම සිදු කරන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. right? එතකොට B හරි උත්තරය. C විදේශ විනිමය ප්‍රභාවයන් පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒකත් අපේ මොකක්ද? නියෝජිත කාර්යයක්. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා අපි
විදේශ විනිමය දෙපාර්තමේන්තුවක් තියෙනවා වෙනමම. රජය වෙනුවෙන් අපි විදේශ විනිමය රට ඇතුළට එන යන එක කළමනාකරණය කිරීම සිද්ධ කරනවා. ඒකට අදාළ නීති මොකක්ද, රට ඇතුළට කොච්චරක් සල්ලි ගෙන්න පුළුවන්ද පුද්ගලයෙකුට එනකොට, මොනවද කරන්න ඕනේ, මොනවද ඩිස්ක්ලෝස් කරන්න ඕනේ, ඒ වගේ දේවල්. එතකොට A B C කියන තුනම නියෝජිත කාර්යයක්. හරි. D උත්තරයක් තියෙනවා සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම. සාර්ව ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම අපේ නියෝජිත කාර්යයක් නෙමෙයි. අපේ මොකක්ද ප්‍රධානම අරමුණ. මහා බැංක ප්‍රධාන අරමුණ මෙන්න මිල ස්ථායීතාවය, ආර්ථික ස්ථායීතාවය ඇති කිරීම. එතකොට මේක අපේ කෝ ෆන්ක්ෂන් එක මිසක් මේ ඒජන්සි නියෝජිත කාර්යයක් නෙමෙයි. එහෙනම් D කියන උත්තරය වැරදි උත්තරය. right. හත්වෙනි ප්‍රශ්නය. අනෙකුත් රටවල මෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් විවිධ පරාසයන්ගෙන් යුත් මූල්‍ය සමහරයන් මොන්රෙක්ටිගස් ගණනය කරනු ලබයි. එම මූල්‍ය සමහරයන්ගේ යටතේ ඇති අයිතමයන් ප්‍රමාණය, ද්‍රව්‍යශීලතාවය සහ ඉදිරිපත් කරනු ලබන මුදල් ලේඛක යන අංගයන්ගෙන් එකිනෙකින් වෙනස් වේ. දේශීය මුදල් ලේඛකයන් හා විදේශ මුදල් ලේඛකයන් දෙකින්ම ඉදිරිපත් කරන අයිතමයන් අඩංගු මූල්‍ය සමහරය වන්නේ. දේශීය එකයි විදේශ එකයි දෙකම අඩංගු මූල්‍ය සමස්තයන් තියෙන උත්තරයක් අහනවා. M1 M2 වලට විදේශ මුදල් එකතු වෙනවද? නෑ නේ. මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතුයි කාසි හා නෝට්ටුයි. ඒකට ඉතුරු තැන්පතුයි කාලින ඉතුරුමුයි එකතු වුණාම තමයි M1 M2 තියෙන්නේ. එතකොට ඒකේ නැහැ විදේශ මුදල්. M1 M2 එකේ විදේශ මුදල් නැහැ. M2 එකේ විදේශ මුදල් නැහැ. එතකොට මේ තුනකම උත්තරවල එකක් තියෙනවා විදේශ මුදල් නැති එක. විදේශ මුදල් මුලින්ම එන්න පටන් ගන්න M2B කියන එකට. NRFC එකයි BU වල තියෙන මහ ජනතාවගේ තැන්පතු ටිකයි. එතකොට ඒකට වාණිජ්‍ය බැංකු නොවන මූල්‍ය ආයතන කීපයක් එකතු වුණාම M4 හැදෙනවා. එතකොට විදේශ මුදල් තියෙන්නේ මෙන්න මේ C කියන උත්තරය. M2B M4 කියන එක. මුදල් ප්‍රමාණවාදී න්‍යායයෙන් කියවෙන්නේ මුදල් ප්‍රමාණය ප්‍රධාන සාර්ව ආර්ථික විචල්යන් කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳ. එම තර්කයේ මූලික හරය වන්නේ මතකනේ MV = PT හරි PY කියලා හරි අපි හදාගත්තේ ඒක. quantity theory of money. මුදල් සහ උද්දමනය අතර ධන සම්බන්ධයක් තියෙනවා කියන එක ඔප්පු කරන්න තියෙන න්‍යායයක්. මුදල් සැපයුම් වැඩි කිරීමේදී එකම විකල්පය වන්නේ ඊට සමානුපාතිකව මිල ඉහළ යාමයි. අපිට ප්‍රශ්නේ අහන්නේ මුදල් ප්‍රමාණය ප්‍රධාන සාර්වාර්ථික විචලයක් ඇති බලපෑම් එම තර්කයේ මූලික හරය වන්නේ. අපි ඊළඟ ටික බලලා එමුද අපි යට ඉඳන් ගමු D. උද්දමන ඇති කර ලබන්නේ මුදල් නො උද්දමන අපේක්ෂාව බවයි. මේක මුදල් ප්‍රමාණවාදී න්‍යායයෙන් නෙමෙයි මේක කියන්නේ. හරි. උද්දමන අපේක්ෂාවත් උද්දමනය ඇති කරන්න බලපානවා. ඒකට quantity theory of money එකකින් නෙමෙයි ඒක කියන්නේ. දෙවෙනි එක සමස්ත ආර්ථිකයට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් රජයට අයවැය හිගිය පියවීම සඳහා බැංකු ක්‍රමය භාවිත කළ හැකියි. බැංකු වලින් රජය අඛණ්ඩව ණය ගත්තොත් මොකද වෙන්නේ? ඒක උද්දමනකාරී. හරි. රජයේ ණය අරගෙන රජයේ වියදම් කරනවා ආර්ථිකයට බලපෑමක් වෙන්නේ උද්දමනකාරී විදියට. right. එතකොට C කියන උත්තරේ මේ quantity theory of money එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. B සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සමස්ත නිෂ්පාදන මට්ටම සහ සේවා වියුක්තියට බලපෑම් කිරීම සඳහා මූල්‍ය අධිකාරීන්ට මුදල් ප්‍රමාණය යොදාගත හැකි බවය. මුදල් ප්‍රමාණවාදයෙන් එහෙම දෙයක් අපි ඉගෙන ගත්තේ නැහැ. හරි. සේවා වියුක්තියට නිෂ්පාදන මට්ටමට බලපාන්න බෑ මුදල් වලින්. එහෙමනම් අපි සල්ලි අච්චු ගහලම ওই දෙක කරගන්න පුළුවන් වෙනවා නේ. එතකොට හරි උත්තරය වෙන්නේ A
මුදල් සැපයීම වැඩි කිරීමේ එකම ප්‍රතිඵලය වන්නේ ඊට සමානුපාතිකව මිල මට්ටම ඉහළ යාම. අපි quantity theory of money M equal to PT මතකයි ඇති. අපි M 1500 ඉඳලා 3000ට වැඩි කරනකොට ආර්ථිකයේ කෙටි කාලයකදී y වැඩි වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් එහෙම උද්දමනයෙන් තමයි ඒක වෙන්නේ. right? 10. මුදල් නීති පනත මොන්ට්‍රියල් ඇක්ට් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට තම අධිකාරිය ක්‍රියාත්මක කිරීමට බලය පැවරුවත් බැංකු සමග සමීප සහ මිත්‍රශීලී සම්බන්ධතාවයක් පවත්වා ගැනීම මගින් එහි අධිකාරමය බලය දැනෙන ආකාරයට කටයුතු කරනු ඇතැයි මෙම පනත මගින් අපේක්ෂා කරන්නේ යයි ශ්‍රී ලංකා මුදල් ක්‍රමයේ නිර්මාතෘ ජෝන් නෙක්ස්ටර් මහතා විසින් එක්ස්ට්‍රා වාර්තාවේ සඳහන් කොට ඇත. ඒ කියන්නේ අපිට රෙගුලේෂන් ඩිරෙක්ෂන්ස් වලින් කරන්න බලය දීලා තියෙනවා. නමුත් ඒක බැංකුත් එක්ක මිත්‍රශීලීව කතා කරලත් කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒකට අපි මොකක්ද කිව්වේ? අපි වචනය පාවිච්චි කරා ඒක. මොන්ට්‍රි ටූල්ස් යටතේ. ශිෂ්ට ප්‍රයෝගනේ ශිෂ්ට ප්‍රයෝග. අපි උපදේශ අවවාදාත්මක දේවල් කියනවා මෙන්න මෙහෙමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙහෙම වුණොත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක අපි හඳුනාගන්න මොරාල් ස්වේෂන්. right? ඊට පස්සේ තියෙන ටිකත් අපි පොඩිවට කතා කරලා යමු. සාරු රිජෙක්ෂන් සිරි අධීක්ෂණය කියන්නේ මොකක්ද? මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල්. ඒ කියන්නේ ආර්ථිකයේ මූල්‍ය අංශයේ හඳුනාගත් එක අංශයක්. ඒතර කන්ස්ට්‍රක්ෂන් වලට රිලේටඩ් මොන හරි දෙයක් කරනවා නම් ඒක මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් මෙෂර් එකක්. එතකොට තැම්පත් කරව බේර ගන්න මොකක් හරි සමස්තයක් විදියට දෙයක් සිද්ධ වෙනවා නම් ඒක මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් එකක්. එතකොට අපි හිතමු NPL සම්බන්ධයෙන් මොන හරි යම් කිසි නොගෙවීම සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ හඳුනාගත් ශේෂ්ත්‍රයක ආර්ථිකයේ හඳුනාගත් ශේෂ්ත්‍රයකට ගැළපෙන ආකාරයේ යම් කිසි වාහන ගෙන්වන එක සීමා කරන්න LC වලට මොන හරි වැඩි කරනවා. මාජින් රික්වයර්මන්ට් එකක් දානවා. හරි ආන්තික අවශ්‍යතාවය. ඒක මැක්‍රෝ පොටෙන්ෂල් මෙෂර් එකක්. එතකොට ඒ වගේ දේවල් සුපර්විෂන් කරන එක තමයි මේ සාර්වා විචක්ෂණ සිද්ධි අධීක්ෂණය කියලා කියන්නේ. සූක්ෂම කියන්නේ ඊට වඩා මයික්‍රෝ ලෙවල් එකට කියන්නේ. ඒකට වඩා මයික්‍රෝ ඒකම මයික්‍රෝ එක. හරි. ඉදිරි මඟ පෙන්වීම ෆෝවර්ඩ් ගයිඩන්ස් අපි දෙක කතා කරාද? අනාගතේ කොයි විදිහටද අපි හැසිරෙන්නේ කියලා ඉඟියක් දෙන එක. මම ෆෝවර්ඩ් ගයිඩන්ස් එකක් දෙනවා. ඇමරිකාව ගත්තොත් එහෙම ඒගොල්ලෝ දැනටත් කියලා තියෙනවා අපි 2021 අග 2022 මුල වෙනකම් මේ පොලිය අනුපාතික වෙනස් කරන්නේ නැහැ කියලා. ඒක ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. ඉස්සරහට මම කොහොමද හැසිරෙන්නේ කියන එක දැම්මම කියලා තියෙනවා. එතකොට තව බැංකු තිබ්බා ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් යුරෝපීය සංගමයේ ගත්තා යුරෝපීය සෙන්ට්‍රල් බැංක් එක ගත්තා. ඒගොල්ලෝ වෙළඳ පොලෙන් අර සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ මේ සුරකුම්පත් මිලදී ගණමින් පැවතුණා. ඒතර ඒගොල්ලෝ ගන්න කාලේ කිව්වා අපි 2013 විතර කිව්වා මම 2015 පස්සේ මේ ගන්නෙ නැහැ. right? අන්න forward guidance එකක් දෙනවා. right? දැන් අපි දැන් හිතන්නකෝ අපි පහුගිය කාලේ අපි භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තා. රජයේ ඔප්ෂන් එකක් තියලා ඒකේ මේ අපි ඉන්ට්‍රස්ට් රේට් කැප් එකක් දාලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වලට. ඒ කැප් එක යටතේ විතරයි රජ වෙළඳ පොලෙන් ගත්තේ කැප් එකකින් උඩට මිලදී ගන්න. ඒ ටික සෙන්ට්‍රල් බැංක් එක ගත්තා. ඒක කියලා තියෙන මාකට් එක. right? එතකොට මම ඕක ගැම් කියනවා අපි මෙහෙම කරන්නේ නැහැ කියලා. අන්න ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. අපි අහවල් දවසෙන් පස්සේ මෙහෙම කරන්න අපි ගන්න. ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. right? එහෙම නැත්නම් අහවල් දවසෙන් පස්සේ අපි එළියට නිකුත් කරන්න සෙන්ට්‍රල් බැංක් එක තමයි අලුත් ඔක්කොම ගන්න. ෆෝවර්ඩ් ගයිඩන්ස් එක. right? ඒ මාකට් එකේ මොකක් හරි මේ ඉන්ඩිකේෂන් එකක් දෙන්න අපි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් අපි 2021 මේ තියාන ගියාට 22 දෙවෙනි කාලේ ඉඳලා පොලි අනුපාතික සාමාන්‍යකරණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ෆෝවර්ඩ් ගයිඩන්ස් එකක් දෙනවා කියන්නේ. right? ඒ වගේ ඉස්සරහදී මම මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක එක්ක ඉගියකින් වෙන්න පුළුවන්. වෙළඳ පොලට දැනෙන්න ඉඩ දෙන එක තමයි ෆෝවර්ඩ් ගයිඩන්ස් කියලා කියන්නේ.
මේ ඔයගොල්ලෝ මේ පේපර් එක ඉතුරු ටිකක් කියවන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ටිකක් මොකක් හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් ඒක මම අහන්න ඕනේ මේ කතා කරන අතරේ. මුදල් මගින් අපේක්ෂිත සේවාව සිදු කිරීමට එයට ඇති ඉල්ලුම මූලික ගුණාංගය වන්නේ පොදු පිළිගැනීම. විවිධ ආර්ථික කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වීම පහසු කරලීම සඳහා මුදල් මගින් කාර්යභාරයක් රාශියක් සිදු කරනු ලබයි. මුදලට ඇති පොදු පිළිගැනීම පළදු විට මිනිසුන් ප්‍රාථමික හුවමාරු ක්‍රමයක් භාවිතා කිරීමට පෙළඹෙනවා. ප්‍රයිමරි අපි ඉගෙන ගත්ත බාට ඉකොනොමිකට යනවා සල්ලි වලට කොන්ෆිඩන්ස් එක නැති වුණොත්. මුදල් භාවිත කරන්නන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම පහසු කර ගැනීම සඳහා මුදල් මගින් ඉටු කරන කාර්යයන් මුදල. අපි ඉගෙන ගත්තනේ මුදලේ කාර්යයන් මොනවද කියලා. මොනවද? මතකද ටියුට් එක කෙලින්ම ටියුට් එකේ තියෙන මුදලේ කාර්යයන් ටික හරි ගනුදෙනු කරනවා විලම්භිත ගෙවුම් ආදියක කාර්යය තියෙනවා යුනිට් එකක් විදිහට පාවිච්චි කරනවා රයිට් අපි කාරණා හතරක් ඉගෙන ගත්තා ආරක්ෂාකාරී අවස්ථාවක පාවිච්චි කරන්න තියා ගන්නවා හරි ඒ කාරණා ප්‍රථමික තියරි දැන් මම කියවනේ මේවා තියරි අපි ඒකට ලොකුවට වෙලා වෙනස් කරා මේ දාන්න ඕනේ නැහැ හොඳේ මේක ඉස්සලා ප්‍රශ්නෙදිත් ඉගෙන ගත්තා මුදල් පරිණාමයේ මූලික අවධියේදී මිනිසුන් විසින් භාවිත කරන ලබන ප්‍රාථමික ක්‍රමය මොකක්ද? දැන් මොකද්ද මෙතෙන්ද ලියන්න ඕනේ? බාට ඉකොනොමි එක ගැන. හොඳේ. භාණ්ඩ හා සේවා හුවමාරු ආර්ථිකය. එතකොට ඒකේ ගැටලු වගේක් තිබුණා. මුදල් සැපයීම අධික වශයෙන් පැවතීම කෙරෙහි මාජන විශ්වාසය පහළ දැමීමේ අවස්ථාවක් දක්වා වර්ධනය වන්නේ කෙසේද? දැන් මේකට ඔයගොල්ලෝ සිම්බාබ්වේ නැත්නම් ජර්මනි උදාහරණය අරගෙන ජර්මනි නැත්නම් සිම්බාබ්වේ උදාහරණයට අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් කතා කරන්න මිනිස් අලුතෙන් සල්ලි අච්චු ගහලා භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ ආර්ථිකයේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක. හරි ආර්ථිකයට අපහසුතාවයට පත් වෙනවා මිනිස්සු මේ සල්ලි අච්චු ගහලා ආර්ථිකයක් ගොඩනගා ගන්න බැහැ කියන උදාහරණය පැහැදිලි කරන්න ඕනේ. තුන්වෙනි හතර ප්‍රශ්නය අනුව ඉහත තුන යටතේ සඳහන් කරන තත්ත්වයක් ඇතිවීමට රජයේ අයවැය ක්‍රියාකාරකම් දායක වන්නේ කෙසේද? දැන් අපි ඉගෙන ගත්තනේ ජර්මනියේ සිම්බාබ්වේ ඒක හේතු වෙන්නේ කොහොමද අයවැය? රජයේ ආදායම වැඩි කරගන්නේ නැතිව රජයේ වියදම් ටික වැඩි කරගන්නවා. එතකොට මේ හිගය අයවැය පරතරය අපි කියනවා. අයවැය පරතරය මූල්‍යණය කරගන්නවා මහා බැංකුවෙන් සල්ලි අරගෙන. අන්න ඒ වගේ තත්ත්වයකදී තමයි මේ මහා ජනතාවට මුදල් කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න එක හේතුවක් වෙන්නේ. ඒතරක දිගටම මේ පැන්ඩමික් වෙලාවක ආර්ථික කවපාතයට ලක් වෙලා තියෙන වෙලාවක කොහෙත්ම ගැටලුවක් නැහැ. ඒක පිළිගන්න දෙයක්. ලෝකයේ අනිකුත් රටවලුත් එහෙමයි. නමුත් ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන යන්න බෑ. රයිට්? ඒක කෙටි ප්‍රශ්නයක්. ඒක අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්නයක් આવොත් ලකුණු 20ම ගන්න පුළුවන් උත්තරයක් දෙන්න ඕනද? තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා මහා බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව ලංකාවේ මූල්‍ය පද්ධතියේ වත්කම් ප්‍රමාණය 62%ක් ශ්‍රී ලංකා මහා බැංකුව හැර බැංකු පද්ධතිය විසින් නියෝජනය කරයි. හරි. සමස්ත වත්කම් වලින් 62%ක් බැංකු පද්ධතිය. වාණිජ්‍ය බැංකුව පමණක් එම වත්කම් වලින් 54%. කියන්නේ බැංකු පද්ධතියම කියන්නේ බැංකින් සිස්ටම් එක. ඒකේ ඉන්නවා බැංකු ටික වාණිජ්‍ය බැංකු ටිකයි NSB එකයි අනිකුත් විශේෂිත බැංකු ටිකයි. ඒත් ඒ ටික අයින් කරාම වාණිජ්‍ය බැංකු විතරක් 55%ක් නියෝජනය කරනවා. විශේෂිත බැංකු 7.5%. බලතපත්ලාභී මූල්‍ය සමාගම් ෆයිනෑන්ස් කම්පැනි 7.3%. සුදුසු උදාහරණ යොදා ගන්න පහත. වාණිජ්‍ය බැංකුවල කුමන විශේෂිත ගුණාංග එම බැංකු විශේෂිත බැංකුවකින් වෙනස් කරන්නේ? ඒයි
හරිම සරල ප්‍රශ්නයක් නේ. වාණිජ්‍ය බැංකු වල විතරයි මුදල් මැවීමේ හැකියාව ඇති මොකක්ද? ඉල්ලුම් තැන්පතු තබා ගැනීමේ හැකියාව තියෙන. එතකොට විශේෂිත බැංකු වලට ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට නිශ්චිත කාර්යයක් තියෙනවා තැන්පතු බාර ගැනීම. ඉතුරුම් සහ කාලීන තැන්පතු විතරයි බාර ගන්න පුළුවන්. ඒක චෙක් පත් වලින් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන්නේ වාණිජ්‍ය බැංකු වලට විතරයි. එතකොට ඒ රටේ මුදල් සැපයීමට බලපාන්නේ මේ වාණිජ්‍ය බැංකු වල ප්‍රධාන කාර්යයි. එතකොට ඒක තමයි ලියන්නේ. අවතානම් දැරීමට අකමැති තාර්කික ආයෝජකයෙකුට වාණිජ්‍ය බැංකුවක විශේෂිත බැංකුවක හෝ බලපත්ලාභී මූල්‍ය ආයතනයක තම අතිරික්ත මුදල් තැන්පත් කිරීම සඳහා තෝරා ගැනීමට තීරණය කළ හැකිය. එම තීරණය ගැනීමේදී ඔහු විසින් සලකා බැලිය හැකි සාධක මොනවාද කෙටියෙන් පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් තැන්පතුවක් ඔයගොල්ලෝ ආයෝජනය කරන්න ඉස්සෙල්ලා බලන්නේ මොකක්ද? ප්‍රතිලාභය කීයද කියලා බලන්නේ නෑ නේද? safety, liquidity and return. කොයිතරම් මේක මගේ තැන්පතුව ආරක්ෂාකාරීද කියන එක. පළවෙනි මේක. දෙවෙනි එක මේක මට ඕන වෙලාවක නැවත ලබා ගන්න පුළුවන්. ද්‍රවශීලතාවය. හරි? තුන්වෙනි කාරණය තමයි රිටර්න් එක. කොයිතරම් ප්‍රතිලාභයක් මට මෙතන ලැබෙනවද කියලා. ඔන්න ඔය කාරණා තුන අනුව තමයි ඔයගොල්ලෝ තීරණය කරන්නේ මම මුදල් කොහෙද තැන්පත් කරන්නේ මොන ටෙනර් එකකටද තැන්පත් කරන්නේ මට මේ සල්ලි ආපහු ගන්න වෙන්නේ කොයි කාලෙද කියන එක තීරණය කරන්න යනවා. තුන්වෙනි එක මහා බැංකුව විසින් බැංකුවල සමූල්‍ය සමාගම් වල කටයුතු නිරීක්ෂණ සහ අධීක්ෂණය කරන්නේ යයි කෙටියෙන් පැහැදිලි කරන්න. මිනිස්සු වාණිජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කරන්නේ සමූල්‍ය සමාගම් වල තැන්පත් කරන්නේ විශ්වාසයක් ඇතිව. තමන්ගේ මුදල් මම ඉල්ලපු වෙලාවක නැවත මට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියන විශ්වාසය මත. එතකොට ඒ කොන්ෆිඩන්ස් එක බිඳ වැටුනොත් එහෙම මූල්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. මේ මූල්‍ය පද්ධතියෙන් තමයි ආර්ථිකය අර බ්ලඩ් වෙසල්ස් ටික වගේ තමයි. හරි? එතකොට ඒකට ඕන ආර්ථිකයට ඕන මේ මුදල් ප්‍රමාණය සංසරණය වෙලා ගැලපිලා යන්නේ මේ මූල්‍ය පද්ධතිය හරහා. ඒ හින්දා අපිට මූල්‍ය පද්ධතිය කඩාගෙන වැටුනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. හරි? ඒකට ඒ හින්දා ඒ කොන්ෆිඩන්ස් එක දෙන්න නම් අනිවාර්යෙන්ම රෙගියුලේටර් කෙනෙක් ඉන්න ඕන. ඒ කියන්නේ සුපරීක්ෂණය කරන ආයතනයක් තියෙන්න ඕන. ඒ වගේම යා හරියට අපේ කියලා තියෙන ගයිඩ්ලයින්ස් වලට හැටියට තමන්ගේ මූල්‍ය කටයුතු සිදු කරනවාද කියන එක අධීක්ෂණය කරන්න ඕන. එතකොට ඒකට තමයි මහා බැංකුව ඉන්නේ. අන්න ඔය ටික ලියන්න ඕන. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් තැන්පතු රක්ෂණ ක්‍රම භාවිතා කරයි. එවැනි තැන්පතු රක්ෂණ ක්‍රමයක ඇති වාසි අවාසි මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න. තැන්පතු රක්ෂණ ක්‍රමයක් කියන මොකද්ද? ඔයගොල්ලෝ තැන්පතුවක් දානකොට ඒ අදාළ මූල්‍ය ආයතනය කිසියම් වෙලාවක මූල්‍ය අවපාතයකට ලක් වෙලා කඩාගෙන වැටුනොත් එහෙම තමන්ගේ තැන්පතුව නැවත ලබා ගන්න පුළුවන් එකක් තමයි තැන්පතු රක්ෂණ ක්‍රමය. දැන් ලංකාවේ අපි එක මූල්‍ය ආයතනයක තියෙන තැන්පතු තමන් එක පුද්ගලයෙක්ට ලක්ෂ 11ක් දක්වා රක්ෂණය වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ එක මූල්‍ය ආයතනයක ලක්ෂ 10ක් තැන්පත් කරලා තියෙනවා නම් ඒ මූල්‍ය ආයතන කඩාගෙන වැටුනත් ඔයගොල්ලන්ට රක්ෂණ ක්‍රමයෙන් ඒ ලක්ෂ 10 නැවත ලැබෙනවා. ඔයගොල්ලෝ ලක්ෂ 20ක් දාලා තිබ්බත් අවම වශයෙන් ලක්ෂ 10ක් ලැබෙනවා. දැන් ලංකාවේ ලක්ෂ 11යි. එතකොට ලක්ෂ 6ට තමයි තිබුණේ. ඒක ගිය අවුරුද්දේ ජනවාරි මාසේ වගේ ජනවාරිද නෑ ජනවාරිත් නෙමෙයි. මාර්තු මාසේ 11 වගේ මට මතක ඇටියට වැඩි කරා ලක්ෂ 11ක් දක්වා. right? ඕක තමයි හොඳ. එතකොට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මට මම මේ මූල්‍ය ආයතන වල තැන්පත් කරාම මට මේක ලබා ගන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ මෙයා රක්ෂණ ක්‍රමය ඇතුලේ ඉන්නවා කියන එක. අවාසි වුණා. අවාසි මොකක්ද?
දැන් අවාසිය තමයි මං කිව්වනේ රිටර්න් එක බලන්නේ තුන්වෙනියට කියලා. ආරක්ෂාවයි දෘශ්‍යතාවය සහ රිටර්න් එකනේ අපේ ප්‍රතිලාභයනේ බලන්නේ. නමුත් රක්ෂණයක් තියෙනකොට පොඩි මොරල් හැසඩ් එකක් එන්න පුළුවන් වැරදි පැත්තට. මම මොන මේ ආයතනය වැටුණත් මට ලක්ෂ 11ක් ලැබෙනවායි කියලා වැඩිම අවදානම් සහිත වැඩියෙන්ම ප්‍රතිලාභ ගෙවන කෙනා ළඟ තැන්පත් කරන්න පෙළඹෙන්න පුළුවන් මිනිස්සු. එතකොට අපි අර තැන්පතු රක්ෂණ ක්‍රමයක් තියෙනකොට මොරල් හැසඩ් එකක් එකට අපි කියනවා. වැරදි විදියට අපි ඒක පාවිච්චි වෙලා මිනිස්සු අවදානම දැකත් ඉහළ ප්‍රතිලාභයක් తాවකාලිකව හරි බලාපොරොත්තු වෙන අපරක්ෂාකාරී විදියට මූල්‍ය කටයුතු සිදු කරන මූල්‍ය ආයතනයකට තැන්පත් විදියට යන්න පුළුවන්. ඒකට අපි පරීක්ෂණ කරලා ඔක හොයාගෙන එනකොට මූල්‍ය ආයතනය බිඳ වැටිලා ඉවර වෙන්න පුළුවන්. රයිට් ඒගොල්ලෝ පාරින් කඩා වැටෙන්න පුළුවන් මූල්‍ය ආයතනයක්. අද ඊයේ වෙනකම් හොඳට දුවලා ඇවිල්ලා එක දවසක් ඇති මූල්‍ය ආයතනයක් කඩාගෙන යනවා. එතකොට මොරල් හැසඩ් එකට කියනකොට සිංහල වචන තේරෙන්නේ නැහැ කියන්න. අපි ආකල්පමය වශයෙන් අපි දැන් වාහනයක් හොඳම උදාහරණය තමයි මේ ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරනකොට මට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. රයිට්. ලංකාවේ එහෙම නැහැ. ඉන්ෂුරන්ස් එකක් තියෙනකොට මොකද වෙන්නේ? මට බය නෑ මම වාහනේ කොහේ හරි වැදුනත් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවනවනේ කියලා. මේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන මම ඔහේ කොටම මේ රෙක්ලස් ඩ්‍රයිවිං කිසිම ආරක්ෂාවක් නැතුව මම වාහනේ අරගෙන ඩ්‍රයිව් කරගෙන යනවා. මොකද වෙන්නේ? ඒකට අන්න ඒ වගේ දේවල් වලට කියනවා මොරල් හැසඩ්. රයිට්? එතකොට මම අනිත් දේවල් ගැන හොයලා බලන්නේ. මගේ ආරක්ෂාව ගැන දිහා බලන්න, මගේ ප්‍රතිලාභ දිහා බලන්න. වැඩිපුර මේ ද්‍රවශීලතාවය දිහා බලන්න. වැඩිපුර ප්‍රතිලාභය ගන්න බලාපොරොත්තු වෙන ඒ වෙලාවේ තියෙන ඉහළම අවදානම් තියෙන තැන තැන්පත් කරනවා. පවදාර කඩාගෙන යනවා. කමන්නේ මට පවදාන්නේ මාසික විතර කඩන්න වෙන්න කියලා. 100ට මුල්ම ප්‍රතිලාභයත් ලැබිලා මේ 15ක විතර පොලිය අනුපාතයක් මට ලැබිලා අනිත් බැංකු 10ක් 5 දෙද්දි කියලා හිතාගෙන මම දානවා. අන්න ඒ වගේ තැන් අපි ඔචන්දර මේ දැන් කෙනෙකුට පුළුවන් දැන් ලක්ෂ 11ක කවර එකක් තියෙනවා නම් තමන්ගේ මුදල් ටික ආයතන 10ක විතර දැම්මොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ 100ක් තියෙනවා නේද? ඔව් ඒක තමයි මම කිව්වේ මොරල් හැසඩ් එකක් එනවා. එතකොට මගේ මිලියන 10ක් තියෙනවා නම් අතේ මිලියනේ ගානේ ආයතන 10ක් දැම්මොත් 10ම කඩාගෙන වැටුණා මට මූල්‍ය වශයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක ඒකට ඊට වඩා මේකේ අරමුණ එක නෙමෙයි අරමුණ තමයි අර කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරන්නේ. බය නැතුව ඔයගොල්ලෝ සම්පත් කරන ලංකාවේ මූල්‍ය ආයතන. කොහොමද ඔයගොල්ලෝ තියෙන සල්ලි ඔක්කොම ගිහලා එක මූල්‍ය ආයතනයක තියාගෙන ඉන්නේ නැහනේ. ජෙනරල් නේ. පොඩ්ඩක් දෙක තුනක් පහ එකනේ බැංකු 24ක් මූල්‍ය ආයතන ෆයිනෑන්ස් කම්පැනි මේ ලීසින් කම්පැනි 40 ගණක් කොහොමද ලංකාවේ තියෙන්නේ බෙදිලා යන්නේ රයිට්. එහෙම නැත්නම් එක බැංකුවක් තියාගෙන තියන්න පුළුවන්. එහෙම කරගන්න නැහැ. හරිද? ඔය කියන එක හරියට. රයිට්. හතරෙන් ප්‍රශ්න මුදල් එල්ලුම මුදල් සැපීම සමාන වන අවස්ථාවේදී මුදල් වෙළඳපොළ සමතුලිතතාවයේ අවස්ථාවට ළඟා වී ඇතැයි සැලකේ. ඕනෑම අසමතුලිත තත්ත්වයක් මුදල් සැපීම හෝ ඉල්ලුම වැඩි තත්ත්වයක් ආර්ථික උද්දමනකාරී තත්ත්වයකට හෝ අවදමනකාරී තත්ත්වයකට තල්ලු කළ හැකිය. එවැනි අසමතුලිත තත්ත්වයක් දිගින් දිගටම පවතින ලකුණු පෙනී යන්නේ නම් මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අධිකාරිය ලෙස එය මහා බැංකුවට නොසලකා හැරිය නොහැකි. සුදුසු උදාහරණ සහිතව පැහැදිලි කිරීම එක් අනු ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. මුදල් ඉල්ලුමට බලපාන චේතනා සහ ඒවට බලපාන තීරණාත්මක සාධක මොනවාද? අපි ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ මුදල් වලට ඉල්ලුමක් කරනවා චේතනා තුනක් පදනම් කරගෙන. මොකක්ද? ගනුදෙනු චේතනාවයි, ආරක්ෂණ චේතනාවයි, සමපේක්ෂණ චේතනාවයි.
කොට ඒ තුන පැහැදිලි කරන්නයි තියෙන්නේ. මිනිස්සු භාණ්ඩ හා සේවා මිලදී ගන්න ගනුදෙනු කිරීමේ අරමුණෙන් මුදල් වලට ඉල්ලුමක් කරනවා. ඒකට සාධකයේ තමයි තමන් අද දවසේ කොච්චරක් ගනුදෙනු සිද්ධ වෙනවද කියන එක. ඊට පස්සේ තමන්ට කොයිතරම් අවිනිශ්චිතතාවයක් තියෙනවද කියන මත ආරක්ෂණ චේතනාවෙන් මිනිස්සු ළඟ තියා ගන්නවා මුදල්. ඒකට ඊට අමතරව පොලි අනුපාතිකයේ වෙනස් වීමෙන් අනාගතයේ ලාභයක් උපයා ගැනීමේ අරමුණෙන් අද දවසේ මුදල් විදිහට තියා ගන්නවා. හෙට දවසේ ඒ පොලි අනුපාතික වැඩි වුණාට පස්සේ තැන්පත් කිරීමේ බලාපොරොත්තු. අන්න ওই කාරණා ටික තමයි ඔයගොල්ලෝ මෙතෙන්දී ලියන්න තියෙන්නේ. ඉහත දක්වන ලද මුදල් වෙළඳපොළ කුමන හෝ අසමතුලිත තත්ත්වයක් තෝරාගෙන එම අසමතුලිතතාව උද්දමනකාරී තත්ත්වයකට හෝ අවදමනකාරී තත්ත්වයකට තල්ලු කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. අපි මොකක්ද හොඳම දේ? අපි ගන්න ඕන උද්දමනකාරී තත්ත්වයකට තල්ලු කරන එක අපි පහසුයි පැහැදිලි කරන්න. right? රටේ ආර්ථිකයේ වට ඕනවට වඩා මුදල් අච්චු ගහලා පම්ප් කරලා තියෙන වෙලාවක්. right? මුදල් අධි සපයීමක් තියෙන වෙලාවක. මිනිස්සුන්ට සල්ලි තියෙනවා. නමුත් ඒ සල්ලි පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න කඩේට ගියාම ඒවා මොකද වෙන්නේ? හැමෝටම සල්ලි තියෙනවා. හැමෝම තරඟකාරී විදියට භාණ්ඩ හා සේවා වලට ඉල්ලුමක් නිර්මාණය කරනවා. නමුත් ඒකට සරිලන විදියට මූර්ත ආර්ථිකයෙන් සැපයීම නිර්මාණය වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවක් භාණ්ඩ හා සේවා වල මිල මොකද මට පේනවා මේ මගේ ෂොප් එක ඉස්සරහා පෝලිමක් තියෙනවා භාණ්ඩ මිලදී ගන්න. right? මේ දවස්වල චිකන්. දැන් මම දැක්කා චිකන් 750 සමහරවිට 800ට වෙනතම් විතර ගිහිල්ලා තියෙනවා. right? අවුරුද්දට මිනිස්සු කෑම හදන්නයි සාමාන්‍යයෙන් මම උදාහරණ ගන්න හැමදාම අවුරුදු කාලෙ වෙද්දි චිකන් ප්‍රයිස් එක දැන් ඔය 600 දුකද කැප් කරන්න හදන්නේ. ඩිමාන්ඩ් එක වැඩි. මේ දවස්වල පැණි එහෙම ගත්තොත් ඒත් එහෙමයිනේ. කිතුල් පැණි එහෙම ගත්තොත් අනිවාර්යෙන් මිල වැඩි කරලා තියෙනවා. බිත්තර ගත්තත් මිල වැඩි වෙලා තියෙනවා. සීනි වලත් සාමාන්‍යයෙන් මේ දවස්වල ජෙනරලි මොකද අපි දැන් මේ දවස්වල නම් ඔයගේ කාලෙම වැඩි වෙලා තිබුණේ. කැප් එකක් තියෙන ඉඳන් ලොකුවට ඒ කාලේ අතර වෙනසක් වෙන්නේ නැතුවේ. නමුත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ නම් වැඩි වෙනවා. ඒ භාණ්ඩ වලට වැඩිපුර මිනිස්සු ඉල්ලුම් කරන්න පෙළඹෙනකොට ඒ භාණ්ඩ වල මිල වැඩි කරන්න උත්සාහ කරනවා. මේක පැහැදිලි කරන එක ලේසිය ඔයගොල්ලෝ. හොඳයි. ඉහත දෙක යටතේ ඔබ තෝරාගත් අසමතුලිත තත්ත්වය සමනය කිරීම සඳහා මහ බැංකුව විසින් ගනු ලබන මූල්‍ය කළමනාකරන ප්‍රතිපත්ති වල ස්වරූපය මොකක්ද? උද්දමනයක් ඇති වෙන වෙලාවක අපි මොකද්ද ගන්න ඕනේ දේවල්? උද්දමනය අඩු කිරීමේ ක්‍රියාමාර්ග මුදල් ප්‍රතිපත්තියෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ නේ. අනාගතයේ උද්දමනයක් එනවා කියලා මහ බැංකුව දැනගත්ත ගමන්ම මුදල් සැපයීම සීමා වන දේවල් ටික පටන් ගන්න තියෙනවා. උද්දමන අද ඇති වුණාට පස්සේ දැන් කරනවා නම් ඒක අපි ලේට් අප්‍රෝච් එකක්. අනාගතයේ උද්දමනේ දකින්නකොට අද අපි කරන්න ඕන. හරි? එතකොට මේකදී අහන්නේ එහෙම දෙයක් වුණාට පස්සේ හරි කවන්නේ මොකද කරන්න ඕන? පොලි අනුපාතික වැඩි කිරීම. වෙළඳ පොලේ තියෙන අතිරික්ත සංචිත ප්‍රමාණය අතිරික්ත ලවශීලතාවය සංචිත නෙමෙයි ලවශීලතාවය අඩු කරන එක. රටේ මුදල් ප්‍රසාරණය අඩු කරන එක. right? රජයට උපදෙස් දෙන්න ඕන මොකද්ද? භාණ්ඩ හා සේවා මිල වැඩිවීමේදී වැඩියෙන්ම අසරණ වෙන්නේ කවුද? හොඳටම ආර්ථිකයේ දුප්පත්ම කොට්ටාස. එතකොට ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වල මිල වැඩි වෙනකොට අර දුප්පත්ම කොට්ටාසය ආර්ථික පරිහානියෙන් බේර ගන්න ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. right? අන්න ඔය වගේ ආර්ථික කරුණු කීපයක් මහ බැංකුව නිසි ආර්ථික උපදෙස් දෙන්න ඕන රජයට තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ගම. හතරවෙනි ප්‍රශ්නය අහනවා මහ බැංකුවට මුදල් වෙළඳ පොලේ ඉල්ලුම් සහ සැපයීම් යන අංශ දෙකටම එකම ත්‍රිවතාවකින් බලපෑම් කළ හැකිද? ඔබේ පිළිතුර සනාථ කරන්න. නැහැ. අපිට එකම ත්‍රිවතාවයකින් බලපෑම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. right? අපි ඉල්ලුම වෙළඳ පොලෙන් නිර්මාණය වෙනකොට අපි සපයන ප්‍රමාණයයි කියන්නේ
මට ඉල්ලුමටයි සැපයීමටයි දෙකටම එකම වෙලාවේ එකම විදිහට බලපෑම් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම පොලී අනුපාතික වැඩි කරලා cost of fund වැඩි කරනකොට මොකද වෙන්නේ? ආර්ථිකයේ මුදල් නිර්මාණය වෙන එක අඩු වෙනවා. right? ඒක by default වෙනවා. මොකද cost එක වැඩි. එතකොට ණයට ගන්න කට්ටිය මොකද වෙන්නේ? ණයට ගන්න කට්ටිය ප්‍රමාණය ණය එක්ක ගන්න ප්‍රමාණය අඩු කරනවා. නැත්නම් ණයට ගන්න හිටපු මුදල් යම් පිරිසක් ණයට නොගෙන ඉන්නවා. මොකද දැන් පොලි අනුපාතිකය වැඩි හින්දා. ඊට පස්සේ තමයි ඒක ඉල්ලුමට බලපාන්නේ. right? අපි දෙකම එකවර ක්‍රියාත්මක කිරීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. right? එකක් කරාට පස්සේ තමයි ඒකේ ප්‍රතිඵල වලින් තමයි අනිත් එක ඒක ගලා යාමක් සිද්ධ වෙන්නේ. පස්වෙනි ප්‍රශ්නය අහනවා නම්‍යශීලී උද්දමන ආරමුණු ප්‍රතිපද flexible inflation targeting දැන් අපි ක්‍රියාත්මක කරන එක. ලෙස හැඳින්වෙන්නේ විවිධ පැතිකඩයන් සහ පූර්ණ මූල්‍ය කළමනාකරණ රාමුවක් ස්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතික ශ්‍රී ලංකා මහා බැංකුව මේ දිනවල නියැලී සිටී. දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරන ලද මුදල් අරමුණු ප්‍රතිපත්ති රාමුව මොන්ට්‍රී ඇග්‍රීගේට් ඩිමාන්ඩ් කියන එක අලුත් ප්‍රතිපත්ති රාමුව මගින් ආදේශ වනු ඇත. ආදේශනය වෙනවා. ඒ අතරම මහා බැංකුවට තම ප්‍රතිපත්තීන් වඩා නිදහස් ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීම සඳහා නීති හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී. අලුත් ප්‍රතිපත්ති රාමුව විසින් මූල්‍ය කළමනාකරණය වඩා මුදල් කළමනාකරණය හොඳේ වඩා කාර්යක්ෂම කරනු ඇතැයි අපේක්ෂා කරේ. මිල ස්ථායීතාව පිළිබඳ කෙටි පැහැදිලිමක් කොට සාර්ව ආර්ථික කළමනාකරණයේදී එහි ඇති වැදගත්කම දක්වන්න අපි හැමදාම කතා කරන දෙයක් තමයි අහලා තියෙන්නේ. හොඳේ. මිල ස්ථායීතාවය කියන්නේ මොකද්ද කියලා මෙතෙන්ද කියන්න ඕන. අඩු සහ ස්ථායී අගයක උද්දමනය පවත්වාගෙන යන්නේ. ටෙක්නිකල් එරර් එකක් ආවා. මාව ඇහෙනවනේ ස්ක්‍රීන් එකක් පේනවනේ එකපාරම ටෙක්නිකල් එරර් එකක් පෙන්නනවා මට. කලන මාව ඇහෙනව නේද? ඔව් සර්. හරි. මිල ස්ථායීතාවය අඩු සහ ස්ථායී අගයක උද්දමනය පවත්වාගෙන යන. එතකොට ඒක සාර්වාර්ථික කළමනාකරණයේ වැදගත්කම උද්දමනය කියන්නේම අපි මිල ස්ථායීතාවය කියන්නේම උද්දමනය ඉස්සරහදී ප්‍රෙඩික්ටබල් ආයෝජකයෙකුට පැහැදිලිව හිතා ගන්න පුළුවන් අනාගතයේ මගේ භාණ්ඩයක හෝ සේවාවක මිල මෙන්න මේකයි වෙන්නේ. එතකොට ඒ අනුව තමන්ගේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තීන් ටික ගොඩනගා ගන්න පුළුවන්. ඒතර ආයතනයක් ගත්තොත් සේවකයන්ට පඩි වැඩිවීමක් තියෙනවා නම් දන්නවා මගේ සේවකයන්ගේ පඩි වැඩිවීම සිද්ධ වෙන්නේ රටේ උද්දමනය එක්ක. එතකොට උද්දමනය 5%කින් 6කින් නම් වැඩි වෙන්නේ. ඔයගොල්ලන්ට අවුරුද්දකට 30%ක 40ක පඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒකට ගැළපෙන සහ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වෙන්නේ. ඒ වගේ සාර්වික කළමනාකරණයේදී මිල ස්ථායි මේ ආර්ථික ස්ථායි කරගත්තාට පස්සේ තමයි ඉස්සරහට වර්ධනය වෙන්නේ. ඒ හින්දා මේ කාරණා ටික පැහැදිලි කිරීමක් කරන්න ඕන. මුදල් අරමුණු ප්‍රතිපත්ති රාමුව සහ උද්දමන අරමුණු. ඒ කියන්නේ මේ හරියට වචන පැවිලා නැහැ. මොන්ට්‍රී ඇග්‍රීගේට්ස් අපි කියේ මුදල් සමස්තයන් ඉලක්ක කිරීම සහ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුව කියන දෙක අතර තියෙන අසමානකම් සමාන අසමානකම් දක්වන්නේ කියලා කියන්නේ. මුදල් සමස්තයන් අරමුණු කිරීමේදී අපේ මෙහෙයුම් ඉලක්කයේ බාරපත් කරගත්තේ මොකක්ද? සංචිත මුදල්. ඒකට සංචිත මුදල් තමයි මෙහෙයුම් ඉලක්කය ඔපරේටින් ටාගට් එක විදිහට දාගත්තේ. හරි. කොන්ට්‍රෝල් ස්ලයිඩ් එකේ තියෙනවා ටික. සංචිත මුදල් මෙහෙයවල තමයි අපි අපේ රටේ ආර්ථිකයේ නාමික දළදේශීය නිෂ්පාදිතයට ගැළපෙන මුදල් සැපයීමක් ආර්ථිකයේ ඇති කරගන්න උත්සාහ කරේ. ඒ මුදල් සමස්තයන් අරමුණු කරගත්ත ප්‍රතිපත්ති රාමුවක් ඇතුළේ. එතකොට ඒකේ අපි රටට ගැළපෙන මුදල් ප්‍රමාණය තීරණය කරන අනුව තමයි උද්දමනය හැදෙන්නේ.
උද්දමන ඉලක්ක කරන රාමුවකදී අපේ මෙහෙයුම් ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ වෙළඳපොළ කෙටි කාලීන පොලී අනුපාතික. කෝල් මාකට් රේට් එක තමයි අපේ මේ ඔපරේටින් ටාගට් එක බවට පත් කරගෙන තියෙන්නේ. මුදලුත් ඒක ඇතුලේ එක අතරමැදි සාධකයක් විදිහට බලනවා. නමුත් ඒකට අර ඉස්සර හම්බ වෙච්ච මූලිකත්වය දැන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මුදල් වලට අමතරව ආර්ථිකයේ උද්දමනය තීරණය වෙන ගොඩක් සාධකතාව තියෙනවා. රටේ මිනිස්සු උද්දමනය පිළිබඳ අපේක්ෂාව, ආර්ථිකය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රසාරණාත්මක විදිහට වර්ධනය වෙනවද, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒ ගොඩක් කාරණාත් එක්ක තමයි උද්දමනය තීරණය වෙන්නේ. right? අනේ හින්දා උද්දමන රාම ප්‍රතිපත්ති රාම ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් එකේදී කෙලින්ම මුදල් අරමුණු කරගන්නේ නැහැ. මුදල් සමහරලාට කාලවල් තියෙන්න පුළුවන්. ඉතා අඩු මුදල් ප්‍රසාරණයක් තියෙද්දිත් උද්දමනය යම්කිසි ආකාරයක වැඩිවීමක් ඒ හේතුව තමයි ජාත්‍යන්තර හේතුන් මත. ඒ වගේ වෙලාවල් කොහොමද අපි උද්දමනය අපිට අවශ්‍ය ප්‍රමාණයක තියාගෙන යන්නේ? අපි රටේ මුදල් සැපයීමෙන් එක කරගන්න බැරි වෙන්න පුළුවන්. right? කොට කෙටි කාලීන උද්දමනයක් තියෙනවා නම් ඒකට අපි හේතු පැහැදිලි කරලා දීලා මහජනතාවට හරියට ඉෆෙක්ටිව්ලි කියන්න පුළුවන් නම් බය වෙන්න එපා. මේක මේ ලෝකයේ තෙල් මිල වැඩි වෙච්ච හින්දා වෙච්ච උද්දමනයක්. මේක තෙල් මිල සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා ඉතාම ඈත කාලේදී. ඊට පස්සේ මේ තත්ත්වය නැති වෙනවා. මිනිස්සු ඒක විශ්වාස කරනවා. හරි? අපි ක්‍රෙඩිබල් නා. ක්‍රෙඩිබිලිටි එක අපිට තියෙනවා. අන්න එතකොට අපිට ඒක තමයි උද්දමන ප්‍රතිපත්තිය වෙන්නේ. කොට ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකේදී උද්දමනයම විතරක් නෙමෙයි හැම වෙලාවෙම ඉලක්ක වෙන්නේ. උද්දමනය ඉලක්ක කරන්නේ රටේ මූර්ත ආර්ථික වර්ධනයයි විදේශ අංශයයි කියන දෙකත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අනුව. right? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ මිල ස්ථායීතාවය වැඩි කර ගැනීමේදී අභියෝගයක් ඇති කරන සාධක මිල ස්ථායීතාවය ඇති කර ගැනීමේදී අභියෝගයන් ඇති කරන සාධක සියල්ලටම බලපෑම් කිරීමට මහා බැංකුවට හැකියාවක් තිබෙන්නේ නැහැ. ස්ථායීතාවය හැම එකකටම අභියෝග සාධකයක් අපිට කරන්න බෑ. ඒක තමයි අපිට සැපයුම් අංශයේ දේවල් වලට මහා බැංකුවට බලපෑම් කරන්න බෑ. පහුගිය කාලේ තිබුණා අපේ සැපයුම් අංශයේ බාධක හින්දා පොල් මිල වැඩි වීම, හාල් ඒවා සල්ලි මිනිස්සු සල්ලි වැඩිපුර අරගෙන තියෙන හින්දා නිර්මාණය වෙච්ච උද්දමනයක් නෙමෙයි දැනට තියෙන්නේ. right? බාණ්ඩ සාධක සැපයුම් පැත්තෙන් තියෙන ඒවා අපිට තීරණය අපිට බලපෑම් කරන්න බෑ. ඒවට රජයෙන් තමයි ඒ පැත්තෙන් බලපෑම් කරන්න. මහා බැංකුවට බලපෑම් කරන්න පුළුවන් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට විතරයි. හතරවෙනි කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය සඳහා මහා බැංකුවේ ස්වාධීනත්වය වැදගත් වන්නේ ඇයි? මහා බැංකුව ස්වාධීන වුණොත් තමයි මිනිස්සු දැන් මම කියවනේ ක්‍රෙඩිබල් වෙන්න ඕනේ කියලා. එතකොට උද්දමනයක් එනවා දකිද්දී අපිට පුළුවන් වෙන්න ඕන අපි අනාගතේ මෙන්න මෙහෙම උද්දමනයක් එනවා ඒකට අපි දැන් ඇක්ට් කරනවා. ඒක කියලා ඒක කරන්න පුළුවන් වෙනවා. අපි උද්දමනයේ දැක අපි මුකුත් නොකර හිටියොත් පොඩි අනුපාතය වෙනස් කරන්න නැතුව මුදල් තත්ත්වයට ටිකක් මේ ප්‍රසාරණය සීමා කරන්න නැතුව අපි ඉඩ දීලා හිටියොත් අපේ මොකද වෙන්නේ? ස්වාධීනව අපි වැඩ කරන්නේ නැහැ කියලා තමයි එකකින් එක වෙන්නේ. තව කාර්ය හරි බලපෑම තමයි මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. එහෙම නෙමෙයි අපි මහ ජනතාවට දැනෙන්න දෙන්න ඕන සෙන්ට්‍රල් බැංක් එක ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරනවා. ස්වාධීනත්වය කියන කාරණා කීපයක් කතා කරනවා. ස්වාධීනව තමන්ගේ අරමුණු කරා යන එකයි. අරමුණු කරා යෑමේදී ස්වාධීනව තීරණ ගන්න පුළුවන්කම. ඔන්න ඔය කාරණා දෙකම එකතු වුණාම තමයි ස්වාධීනත්වය. කොට අපි මේ ස්වාධීනයි කියලා පෙන්වන්න නම් අපි අපේ අරමුණ සාක්ෂාත් කරගන්නම ඕන. ඒත් ඉද්දමනේ වැඩි වුණාට පස්සේ මට මෙයා හින්දා මේක කරගන්න බැරි වුණා කියලා වැඩක් නැහැ. right. ඊළඟ ප්‍රශ්න අපි කියනවා දේශීය හා ජාත්‍යන්තර ભેදකින් තොරව සියලුම
මූල්‍ය ක්‍රමවල පොලි අනුපාතික රාශියක් දක්නට ලැබේ. සියලුම අනුපාතිකයන් ඉදිරිපත් කර ඇත්තේ නාමික අනුපාතිකයකි. කෙසේ වෙතත් මූල්‍ය තීරණ ගැනීමේදී තාර්කික ආයතන වෙන පුද්ගලයන් සැලකිල්ලට ගන්නේ මූර්ත පොලි අනුපාතිකය. මූර්ත පොලි අනුපාතිකය කියලා අපි ඉගෙන ගත්තේ නාමික පොලි අනුපාතිකයෙන් අපේක්ෂිත උද්දමනය අයින් කරාට පස්සේ. නාමික පොලි අනුපාතය සහ මූල්‍ය පොලි අනුපාතය අතර සමානාසකම් දක්වා මූල්‍ය තීරණ ගැනීමේදී මූල්‍ය පොලි අනුපාතික වැදගත් වන්නේ ඇත්තටම අපි ගෙවන්නේ මූර්ත පොලි අනුපාතිකය. හරි. රටේ උද්දමනය අපි හැමෝටම පොදුවේ බලපාන හින්දා. right. අන්නෝකෙත් විශේෂත්වය තමයි 10%ක ඔකට මේ වගේ ඉලක්කමක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ උදාහරණ දෙකක් දෙන්න. නාමික පොලි අනුපාතිකයේ 10%කුයි උද්දමනය 8%කුයි තියෙන වෙලාවකයි නාමික පොලි අනුපාතිකයේ 5%කුයි උද්දමනය 1යි තියෙන අවස්ථාවක මොකද්ද වාසිදායක? මූර්ත පොලි අනුපාතිකයේ අඩුම කියන වෙලාව වාසිදායක. right. නාමිකාගේ ගොඩාක් වෙනස්. right. අන්න ඔය වගේ ඉලක්කම් දෙකක් මේ ප්‍රශ්නෙට දාන්න ඔයගොල්ලෝ ඒක පැහැදිලි කරන්න. ඒ වගේ ගැටලුවක් ආවොත්. එතකොට මේ ඔයගොල්ලන්ගේ ලකුණු සම්පූර්ණයෙන්ම ලබා ගන්න පුළුවන් මේ වගේ වෙලාවක. තැන්පත් කරන එසේ මූල්‍ය සමාගම් වල කරන ලබන තම තැන්පත් වලට බැංකුව කරන ලබන තැන්පත් වලට වඩා වැඩි පොලි අනුපාතයක් බලාපොරොත්තු වේ. බැංකුව වලට වඩා මූල්‍ය සමාගම් වල වැඩි බලාපොරොත්තු වෙනවා. මූල්‍ය සමාගම් ඉහළ පොලි අනුපාතයක් ගෙවීමට පෙළඹේ. එසේ තැන්පත් කරුවන් මෙන්ම තැන්පතු බාර ගන්න ආයතනද ඉහළ පොලි අනුපාතය සඳහා නැඹුරු වීමට හේතු මොනවාද? පොලිය සාමාන්‍ය වෙළඳපොළ පොලි අනුපාතිකයට වඩා වැඩි කියන්නෙම එයාගේ අවදානම වැඩි කියන එක. අවදානම අනුව තමයි පොලි අනුපාතිකය තීරණය කරගන්නේ. එතකොට අවදානම වැඩි කෙනාගේ පොලිය වැඩි. එතකොට අපි යනවා නම් වෙන කෙනෙක් ළඟට එයාට වැඩිපුර අවදානමක් තියෙනවා කියන එකම අපි පිළිගරගෙන තමයි යන්නේ. ඒට හේතුව තමයි වාණිජ්‍ය බැංකු වලට තමන්ගේ ආයෝජන වලට ගොඩාක් ලොකු අවකාශයක් පරාසයක් තියෙනවා. හරි. බැංකුවට ණය දෙන්න එකේ ඉඳලා තව මොගේජ් බැක් දක්වා යන ලොකු පරාසයක් තියෙනවා. නමුත් රාජ්‍ය මූල්‍ය අනිකුත් මූල්‍ය සමාගම් වලට තියෙන ගොඩක් පොඩි පරාසයක්. ඒගොල්ලෝ වාහන ටිකක් ගන්න. ලංකාවේ ගත්තොත් ඉත සමහර ආයතන තියෙනවා වාහන මාකට් එක විතරමයි යාගේ මාකට් එක. right. එහෙම අය අවදානම වැඩි. right. ඒක අනුව තමයි මේ එතකොට ලීසින් එකත් ඇති වාහනයක් ලීසින් එකයි මේ ගියක් හදන්නකොට ගන්නකොට තියෙන පොලි අනුපාතිකයයි ගොඩක් වෙනස් නේ. කෙටි කාලේදී ඒ අදාළ ආයෝජනයේ රිස්ක් එකත් එක්ක තමයි ඒකට අදාළ පොලි අනුපාතිකය තීරණය වෙන්නේ. අපි ඊට වඩා ඉක්මනින් වෙලාවක ආවා. මම දන්න තරමින් ඔයගොල්ලන්ට අපිට මෙතනින් හාට පේපර් එක කරගෙන යන්න වෙලාව මදි. මම දන්න තරමින් මේ මාධවී රිද්මයි කලනයි චන්දනයි දැන් ඉන්නේ නේ. අද අනිත් කට්ටිය අපි හැමදාම පිටසකින් කීප දෙනෙක් නෑ. මේ ඔයගොල්ලෝ එක්සෑම්ස් තියන්න බලාපොරොත්තු වෙන්නේ මේ යග හරි ජූනි මුලම හරි වගේ මම දන්න තරමින්. ඒකට අපේ ළඟ රිවිෂන්ස් පටන් ගන්නවා. මැයි මාසේ මුල විතර හරි. හරි දැනට ෆික්ස් කරගෙන යනවා. එතකොට ඔයගොල්ලෝ ටිකක් කාලය වැඩි. හරි. එතකොට අමතක වෙන්න තියෙන මේකත් වැඩි. වෙනදා නම් සාමාන්‍යයෙන් අප්‍රේල් අපි මාර්තු මාසේ එක්සෑම් එක ඉවර කරලා මාර්තු 20 මේ ලෙක්චර්ස් මාර්තු මුල ඉවර කරලා මාර්තු 3 වෙනි සතියේ විතර විභාගය පටන් ගන්න අප්‍රේල් මාසේ වෙනකොට මේ ඊළඟ ක්ලාස් එකක් පටන් ගන්න තරමට තිබුණේ අප්‍රේල් අවුරුද්දට කලින් හරි අවුරුද්ද පටන් ගත්තා. එයින් තර පොඩි කාලයක් තියෙන හින්දා ඔයගොල්ලොන්ට මේ බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ රිවිෂන් පොඩ්ඩක් ආපහු සැරයක් ගිහිල්ලා ඉඳලා හිටලා ටිකක් ආපහු සැරයක් මොකද්ද පොඩ්ඩක් ඔළුවෙන් මතක් කරන්න මේ මොකද්ද මේකෙදි කරන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අමතක වෙලා යන්න පුළුවන් නම් සමහර ඒවා මොකද ටෙක්නිකල් දේවල් එමනි මල්ටිප්ලයි එක දැන් මට ඔක බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වුණාට ඔයගොල්ලෝ ඔක භාවිත වෙන්නේ ක්ලාස් එකේදී ඉරිදා ඔය මේ 8 ඉඳන් 10 වෙනකම් විතරයි නේ. ඒ හින්දා ඔය ටික රිෆ්‍රෙෂ් කරගන්න. right.
එතකොට මේ A level කරපු කට් ගමන් ඉන්න මාධ්‍යයෙම කියව ගන්න රහත් වෙන chapter එක. right? ඊට අමතරව අර මම දැන් ඔයගොල්ලෝ links දෙකක් ඊට ඉන්න මම තප්පරෙන් අයවන්නම් ඔයගොල්ලන්ට මේ inflation data එක ගන්න ඕනනේ. inflation data තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ. හොඳයි. www.statistics.gov.lk DCS website Department of Census and Statistics. right? එතකොට Monetary Policy Reviews තියෙනවා. ඊළඟ තියෙන්නේ මැයි 20. ඔයගොල්ලෝගේ ජූනි මාසේ මුල නම් එක්සෑම් තියෙන්නේ. ඊළඟ Monetary Policy Review එකත් ඔයගොල්ලෝ බලන්න පුරුදු වෙන්න ඕනේ. right? මේ දවස් ටිකේ එතකොට Central Bank එකේ අර ඔයගොල්ලෝ දැන් ලයික් කරලා නැත්තේ. ඔයගොල්ලෝ එතකොට ෆේස් එකට මේ වෝල් එකට එනවනේ Central Bank page එක. right? එතකොට දැන් ඊයේ ඔයගොල්ලෝ දකින්න ඇති අපි අර ට්‍රේඩ් අපි අපනයනය කරලා ඒවා කන්වර්ෂන් එකක් තිබ්බා 25ක් අවම වශයෙන් රුපියල් වලට කන්වර්ට් කරන්න ඕනේ කියලා. right? අපනයන අද ඒක 10% දක්වා ඊයට කරන්න. ඔය වගේ දේවල් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉකොනොමික්ස් ඉම්පැක්ට් එකක් තියෙනවා. හොඳයි. මොනිටරි ඉම්පැක්ට් එකක් තියෙනවා. අන්නෝවාගේ දේවල් අහන්න පුළුවන්. ඒ හින්දා ඔයා පොඩ්ඩක් අප්ඩේට් කරගන්න නම් සෙන්ට්‍රල් බැංක් එකේ අර ප්‍රෙස් රිලීසස් එක ටික බලන්න අද කියන එක. එහෙම නැත්නම් මේ විශාක විශාක මොකක් කරේ අහන්න ගියාද? රේස් හෑන්ඩ් එකක් ආවා මට ඒක. right sure. මේ මොන හරි දෙයක් මේ අලුතෙන් දෙයක් කරන්නේ ඇයි ඒක ඉකොනොමික් ඉන්ටියුෂන් එක මොකක්ද මේකේ ආර්ථික වශයෙන් සෙන්ට්‍රල් බැංක බලාපොරොත්තු වෙන කියන කාරණේ තමයි ඔයගොල්ලෝ ඔළුවට දාන්න ඕනේ. හොඳයි. එතකොට කාලේ තියෙන හින්දා ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ WhatsApp කරන්න ඊමේල් කරන්න. ඔයගොල්ලෝ ළඟ මගේ contact එක තියෙනවනේ. ඊමේල් එකේ janaka@cbsl.lk WhatsApp number එකත් මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා 07144333084. එහෙනම් මම ඔයගොල්ලන්ට සුබ පතනවා. ආයේ කවුරුත් Monetary Policy lecture එකකට එන්න එපා, classroom එකට එන්න එපා, revision එකට එන්න. ඉතින් කල් තියෙන හින්දා ගොඩක් වෙලාට online revision එකක් තමයි මේ පාරත් තියනි වගේ කියලා හිතෙන්නේ. පැනික් වෙන්නේ නැතුව හොඳට නිදහසේ පේපර් එක බලලා කියවලා ඉවර වෙලා උත්තර ලියන්න පටන් ගන්න. සම්පූර්ණ පේපර් එක කියවන්න. right? ඒකට half a page තමයි අර අනු ප්‍රශ්නයකට එන්න ඕනේ. සම්පූර්ණ කොලයක් ඇති. එතකොට මේක ප්‍රශ්නයකට උත්තර ලියන්න. right? වැඩි මොනවත් පොඩ්ඩක් ඕල්ඩ ටිකක් ඔයගොල්ලෝ ලියන ස්ටයිල් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. උනාට පොත් ගණන් පිටු තව පොත් දෙකක් අරගෙන ලියන්න තරම් හේතුවක් වෙන්නේ නැහැ. නම්බර පොඩක් කියනවාද? චන්දන නම්බර පොඩක් කියනවාද? 07144333084. චන්දන මේ WhatsApp හරි මැසේජ් එකකින් හරි එවන්න. මම සාමාන්‍යයෙන් ඔෆිස් වෙලාවේ හරිම බිසි ලයිෆ් එකක් තියෙන මට කෝල් කරගන්න අමාරුයි. හරි. එහෙනම් මම ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. මොන හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ආවොත් මට ඊමේල් කරන්න. ඊමේල් තමයි හොඳම මේ මෙතඩ් එක janaka@cbsl.lk. right? එහෙනම් අපි ක්ලාස් එක අදටයි මේ සැරේට නවත්තමු. ඔයගොල්ලන්ට මේ වෙලාව තිබුණොත් රිවිෂන් එකේදී හම්බ වෙමු. right? එහෙනම් සුබ දවසක්, සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. සන්තෝෂයෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න.